ආයිබෝන් දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයත් එක්කයි දුවේ පුතේ ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ වෙනකොට ආදරණීය දුවල පුතාලත් එක්ක අපි 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකයට අදාළ කොටස් 6ක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන දුවේ පුතේ. අපි දැන් දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්නේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ 7 වන කොටසත් එක්කයි දුවේ පුතේ අපි සම්බන්ධ වෙලා දුවල පුතාලත් එක්ක විශේෂයෙන්ම 7 වන කොටස පුතේ අපි කතා කරන්න යන්නේ ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාවය ඉහළ නැංවීම සම්බන්ධ වෙන දුවේ පුතේ දුවල පුතාලත් එක්ක කතා කරන්නේ. ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාවය. ආහාරයක් සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනේ දුවේ පුතේ. කොහොමද අපි මේ ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාවය ඉහළ නැංවීම සිදු කරන ආකාරය දුවේ පුතේ මේ කොටසේදී අපි විශේෂයෙන්ම කතා කරන්න යන්නේ. අපි දන්නවා ආහාරයක් අනිවාර්යයෙන්ම නේද පුතේ පාවිතයට ආහාරයට ගත හැකි ආකාරයට පුතේ ආහාරයේ ගුණාත්මක ලක්ෂණ මොනවද පුතේ අපි ආහාරයේ ගුණාත්මක ලක්ෂණ විදිහට කතා කරලා තියෙන්නේ දැන්ටමත් දුවල පුතාලා දන්නවා ආහාරයේ වයනේ නේද පුතේ ආහාරයේ රසය ආහාරයේ සුවඳ ආහාරයේ පැහැ වැනි ගුණාත්මක ලක්ෂණ පුතේ හැකිතාක් නොයනස්ව පවත්වා ගන්න ඕනේ පුතේ නේද හැකිතාක් නොයනස්ව පවත්වා ගන්න ඕනේ පුතේ ආහාරයක පවත්වා ගනිමින් මේ විශේෂයෙන්ම නේද දුවේ පුතේ ආහාර හැකිතාක් මේ ගුණාත්මක ලක්ෂණ නොයනස්ව පවත්වා ගන්න ඕනේ පුතේ එවැනි ආහාර තමයි පුතේ විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ආහාර විශේෂයෙන්ම අපි දන්නවා මේ ආහාර නරක වීමට හේතු වන සාධක ගැන අපි කතා කරලා තියෙන විවිධ භෞතික රසායනික සහ ජෛවීය සාධක මේ ආහාර නරක වීම සඳහා හේතු සාධක වෙනවා දුවේ පුතේ. ඉතින් අපි දන්නවා ආහාරයක් ආහාරයට ගත නොහැකි ආකාරයට අප්‍රසන්න තත්වයකට පත්වීම තමයි පුතේ අපි ආහාර නරක වීම කියලා සරලවම හඳුන්වන්නේ පුතේ. ඉතින් එහිදී ආහාරයේ වයනේ සුවඳ වර්ණේ ඒ වගේම නේද පුතේ මේ කියන ගුණාත්මක ලක්ෂණ වෙනස් වීමකට පත් වෙනවා පුතේ. ඒ ආහාරයට ගත නොහැකි අප්‍රසන්න තත්වයකට පත් වෙනවා පුතේ. ඉතින් අපි දන්නවා ඒ වගේම මේ ආහාර වලට විවිධ ද්‍රව්‍ය එකතු වීමේ හැකියාව තියෙනවා පුතේ. විවිධ ආකලන ද්‍රව්‍ය ආහාර වලට එකතු කරනවා. ඉතින් මෙවැනි ද්‍රව්‍ය එකතු කිරීම වගේම අපි දන්නවා මේ හේතුවෙන් ආහාර විෂ වීම සහ ආහාර ආසාත්මිකතා ඇතිවීම සිදු වෙනවා පුතේ. අද වෙනකොට ලෝකේ හොයාගෙන තියෙනවා පුතේ මේ ඇතිවන දේශගුණික වෙනස්කම් හේතුවෙන් පුතේ ඇති මේ වෙනස් පරිසර තත්ත්ව වෙනස් වෙනවා විවිධ හේතු නිසා මානව ක්‍රියාකාරකම් නිසා. අපි දන්නවා විශේෂයෙන්ම ශීඝ්‍ර ජනගහන වර්ධනයත් එක්ක වනාන්තර එලිපෙහෙලි කරනවා පුතේ. කොන්ක්‍රීට් වනාන්තරයි ඇති වෙන්නේ නේද? කොන්ක්‍රීට් ගොඩනැගිලි ඇති වෙන්නේ පරිසර දූෂණය, වායු දූෂණය විශාල පරිමාණයෙන් සිදු වෙනවා පුතේ. එතකොට ඒත් එක්කම මිනිසාට ජීවත් වීමට සුදුසු පරිසර තත්ත්වයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් විශාල ගැටලු රාශියකට පුතේ මිනිසා මුහුණ දීලා ඉන්නවා. ඉතින් අනාගත ලෝකයේ හැමේ පවතින මේ අභියෝග ජය ගැනීම සඳහා අපි දන්නවා මේ ජෛව පද්ධති තාක්ෂණ වේදී විශේෂ යොදා ගන්න පුළුවන්. එතනදී විශේෂයෙන්ම මේ ආහාර සුරක්ෂිතතාවය ගැන වගේම මේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. විශේෂයෙන්ම මේ පවතින ආර්ථිකයේ මේ පවතින තත්වයක් එක්ක සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් මිනිසාට ලබා ගැනීම කියන එක විශාල අවදානම් සහගත තත්වයකට පත් වෙමින් පවතිනවා පුතේ. මොකද විශේෂයෙන්ම සකස් කරන ලද ආහාර ඒ කියන්නේ අධික ලෙස සකසන ලද ආහාර මගින් පුතේ පිළිකා ඇතුළු විවිධ නොවන රෝගාබාධ ඇතිවීමේ දරුණු ප්‍රතිවිපාක වලට මිනිසා මුහුණ දෙමින් සිටිනවා දුවේ පුතේ. ආහාර විසවීම, ආහාර ආසාත්මික සහ ආහාර නිසා හටගන්නා මේ නොවන රෝග පුතේ අධිරුධිර පීඩනයේ දියවැඩියාව, පිළිකා තත්ත්ව වැනි තත්ත්ව මිනිසා දිනෙන් දින මෙවැනි තත්ත්ව වලට ලෝකේ මුහුණ දෙමින් පවතිනවා පුතේ. ඉතින් මේ නිසා මේ ඇති වෙලා තියෙන පාරිසරික තත්ත්ව පෘථිවිය තුල ජෛවගෝලයේ තුල ඇතිවලා තියෙන පාරිසරික තත්ත්ව හේතු කොටගෙන පුතේ විවිධ හේතු සාධක නිසා ආහාර වලට විවිධ විෂ ද්‍රව්‍ය එකතු වීම, විෂ රසායනික ද්‍රව්‍ය එකතු වීමේ ක්‍රියාවලිය නිසා පුතේ ආහාර විෂ වීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ දේවලුත් අපි විශේෂයෙන් මේ කාලීන තොරතුරු දැනගන්න ඕනේ පුතේ ලෝකයේ තුල අද වෙනකොට මේ මිහින දීලා තියෙන ආහාර අරුබුද තත්කාරී තත්වයකට ඒවාම සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් ලබා ගැනීම කියන එක පිළිබඳව මිනිසාට ලොකු අභියෝගයකට මුහුණ පාලා දෙනවා පුතේ. එතනදී මිනිසාගේ යුතුයකමක් වගකීමක් දිනන දරුවනේ මේකෙදි තමන්ට අවශ්‍ය කරන තමන්ට නිවැරදි පෝෂ්‍ය ගුණයක් සහිත ඒ නිවැරදි ආහාර අනුපාතයකට සකස් කරන ලද ආහාර ලබා ගැනීම සඳහා සැලකිලිමත් වීම පිළිබඳව වැදගත් කරුණු කාරණා මතක් කරලා දෙන්න ඕනේ පුතේ. අපි ඉතින් ඉස්සරහට මේ ඒකකයේ ඉතිරි අවසන් කොටස් වලින් පුතේ විශේෂයෙන්ම නවවන ඒකකයේ අපි මේ කතා කරන නවවන ඒකකයේ 8, 9 සහ 10 කියන කොටස් මගින් අපි බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක විශේෂයෙන්ම ආහාර ආකලන ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කරන්න. ආහාර වලට එකතු කරන විවිධ ද්‍රව්‍ය, අහිතකර ද්‍රව්‍ය එමගින් ඇතිවන සෞඛ්‍ය ගැටලු වගේ පුතේ මේ ආහාර තත්ත්ව කළමනාකරන පද්ධති සම්බන්ධයෙන්
දුර පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දරුවනේ අපි බලමු මේ ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ ඉහළ නැංවීම එකකේ අපි ආරම්භ කරමු. right. ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ ඉහළ යන. ඇත්තටම ආහාරයක් සෞඛ්‍ය ආරක්ෂිත විය යුත්තේ ඇයි පුතේ? මේ මිනිසා විසින් මේ අනුභව කරනවා මේ ආහාර පානය කරනවා අනුභව කරනවා. ඉතින් මේකෙදි මිනිසාට ශරීරයට අහිතකර නොවෙන්න ඕනේ පුතේ මේවා. මේ දේහයට මිනිසාට අහිතකර නොවෙන්න ඕනේ. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ විවිධ සංකූලතා ඇති කිරීමට හේතු නොවෙන්න ඕනේ. ආහාර ආසාත්මිකතා ඇති නොවෙන්නට ඕනේ. ඒ වගේ ආහාර විෂවීමක් සිදු නොවෙන්න ඕනේ පුතේ. ඒ අපි දන්නවා අපි ගන්න ආහාර ජීර්ණ පද්ධතියේදී ආහාර ජීර්ණයට ලක් වෙනවා. කාබෝහයිඩ්‍රේට් ආහාරවල අන්තඵල විදිහට ග්ලූකෝසුත් ප්‍රෝටීන් ආහාරවල අන්තඵල විදිහට ග්ලිසරෝල් හා විශේෂයෙන්ම ඇමයිනෝ අම්ල ප්‍රෝටීන් ආහාරවල අන්තඵල විදිහට ඇමයිනෝ අම්ලත් ලිපිඩ ආහාරවල අන්තඵල විදිහට ග්ලිසරෝල් හා මේද අම්ලත් පුතේ අපි දන්නවා මේවා ශරීරයට අවශෝෂණය කරගන්නවා අපි දන්නවා නේද? එතකොට එමගින් තමයි පුතේ අපිට විශේෂයෙන්ම මේ රුධිරය අපිට මේ අවශ්‍ය ක්‍රියාකාරකම් කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට අවශ්‍ය මේ පෝෂ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය වෙන පුතේ ජීව ක්‍රියා සඳහා මේ කටයුතු කරන්න. ඉතින් මෙන්න මේ කටයුතු සඳහා අවශ්‍ය කරන මේ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම. ඉතින් khනිජ ලවණ විටමින් මේ දේවල් අපිට අවශ්‍ය පෝෂක වර්ග අපි දන්නවා. අත්‍යවශ්‍ය විටමින් khනිජ ලවණ වර්ග පෝෂක වර්ග නේද පුතේ? අපි දන්නවා මෙන්න මේ අවශ්‍ය කරන පෝෂක ලබා ගැනීම සඳහා තමයි පුතේ අපි ජීවිතේ පවත්වා ගන්න විවිධ ආහාර වර්ග මගින් තමයි මේ පෝෂක ද්‍රව්‍ය ලබා ගන්නේ. ඉතින් මේ ශරීරයට ලබා ගන්න ආහාර පුතේ මිනිසාට පරිභෝජිත සුදුසු තත්ත්වයේ තියෙනවා. විවිධ ශුද්ධ ජීවීන් මගින් ආසාදනයේ ලක් වූ හානිදායක තත්ත්ව ශුද්ධ ජීවීන්ගේ ශ්‍රාවයන් සහිත ආහාර වර්ග ඒ වගේම විවිධ භෞතික ආපදාවට ලක් වෙච්ච ඒ වගේම විවිධ ජෛවීය ආපදාවලට රසායනික ආපදාවලට ලක් වෙච්ච ආහාර පරිභෝජනය තුළින් පුතේ මිනිසාට බරපතල සෞඛ්‍ය ගැටලු තත්ත්වවලට ඇතිවීමේ ප්‍රබල අවදානමක් තියෙනවා. ඒක නිසා ආහාර සෞඛ්‍ය ආරක්ෂිතව ලබා ගැනීම ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න කාලයක් එළඹිලා තියෙනවා පුතේ. මේ කාලේ හැටියට අපි කතා කරලා බලමු. හොඳයි. එහෙනම් මේ ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ ඉහළ නැංවීම ගත්තාම පුතේ අපිට ආහාරයක ගුණාත්මක බව සඳහා එහි ස්වස්ථතාව ඉතාමත්ම වැදගත් වෙනවා. right ආහාරයක quality එක ගුණාත්මක බව තමයි ඒ ආහාරයේ ස්වස්ථතාවය කියන එක පුතේ විශේෂයෙන්ම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ ආහාරයක් සැකසීමේ මූලික අවස්ථාවේ ඉඳලා අමුද්‍රව්‍ය වල ඉඳලා යම් ආහාරයක් සකස් කිරීමේ මුල් අවස්ථාවේ ඉඳන් පුතේ පාරිභෝගිකයා විසින් පරිභෝජනය කරනු ලබන අවස්ථාව දක්වා වෙළඳපොළට ගිහිල්ලා නැත්නම් මිලදීගෙන පාරිභෝගිකයා නිවසට රැගෙන ගිහිල්ලා පාරිභෝගිකයා මේ ආහාරේ පරිභෝජනය කරන අවස්ථාව දක්වා පුතේ මානව සෞඛ්‍යයට හිතකර වටපිටාවක පුතේ මේ ආහාරය සකස් කිරීම සිදු වෙනවා. ආහාර ශරීරයට ආහාර අනුභව කරන දෙයක් පුතේ ෆුඩ් එකක් නේ මිනිසුන්ට. ඉතින් මේ විශේෂයෙන්ම සියලුම දේවල් අර අමුද්‍රව්‍ය වල ඉඳන් රෝ මැටීරියල් වල ඉඳන් අමුද්‍රව්‍ය වල ඉඳලා පාරිභෝගිකයා විසින් මේවා පරිභෝජනය කරන අවස්ථාව දක්වාම පුතේ සෑම අවස්ථාවකදීම මිනිසාගේ සෞඛ්‍යයට ආරක්ෂිත අන්දමට සෞඛ්‍ය ආරක්ෂිත අන්දමින් මේ ආහාර නිෂ්පාදන කටයුතු සිදු කරනවා. විශේෂයෙන්ම අමුද්‍රව්‍ය තෝරා ගැනීම අමුද්‍රව්‍ය ලබා නේද පුතේ? ඒ වගේම මේ අමුද්‍රව්‍ය එකතු කරන ද්‍රව්‍ය ආහාරයට නිෂ්පාදනය සඳහා යොදා ගන්න ද්‍රව්‍ය අමුද්‍රව්‍ය තෝරා ගන්න අමුද්‍රව්‍ය ඒවා අමුද්‍රව්‍ය මිශ්‍ර කියලා ආහාර සකස් කරන යන්ත්‍ර සූත්‍ර තුල රිසීවින් එකේදී ප්‍රොසෙසින් එකේදී පැකින් එකේදී ඒ වගේම ස්ටෝරේජ් එකේදී ෆයිනල් ප්‍රොඩක්ට් එක ඒ වගේම ප්‍රවාහනයේදී නේද පුතේ වෙළඳපොළ තුලදී මේ වගේ හැසිරීම පිළිබඳ මනස සැලකිලිමත් වෙලා සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ පවත්වාගෙන යන්න ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ආහාර උසස් තත්ත්වයෙන් පවත්වා ගැනීමට අනිවාර්යෙන් කටයුතු සිදු කළ යුතුයි පුතේ. ඉතින් ඒක විශේෂයෙන්ම අපි කතා කරනවා ක්වොලිටි තත්ත්ව කළමනාකරණ පද්ධති ගැන කතා කරනකොට ගොවිපොළේ සිට කර්මාන්තශාලාව දක්වාම මේවා පාලනය කිරීම සඳහා භාවිතා කරන තත්ත්ව කළමනාකරණ පද්ධති ගැප් එක ඒව කර්මාන්තශාලාව තුළ අපි දන්නවා මේ GMP එක යහ නිෂ්පාදන පිළිවෙත් යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරනවා. ඒ වගේම අපි දන්නවා HACCP වගේ කළමනාකරණ පද්ධති ISO 20000 වගේ කළමනාකරණ පද්ධති ආහාර සම්බන්ධ ඒ වගේම SLS ප්‍රමිතිකරණ සහතික ISO ප්‍රමිතිකරණ. ඉතින් මෙන්න මේ තත්ත්ව සහතික මගින් ආහාරික සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳ පාරිභෝගිකයාට විශ්වාසයක් ඒ වගේම වැඩි අවධානයක් යොමු වෙනවා පුතේ මෙවැනි තත්ත්ව කළමනාකරණ පද්ධති සහිතව ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුල ඒ කටයුතු සිදු කරනවා කියන්නේ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කර ගැනීම වගේම පුතේ පාරිභෝගිකයාට ඒ ආහාර මිලදී ගැනීම පිළිබඳ විශ්වාසයක් ගොඩනගනවා. මෙන්න මේ තත්ත්ව වලට අනුකූලව මෙන්න මේ ප්‍රමිති වලට අනුකූලවයි මේ කටයුතු සිදු කරන්න කියන එක බව සහතිකයක් ලබා ගැනීම ඒක ආවට ගියට කරන්න බෑ පුතේ. ඒ සඳහා ඒ ආයතන වලින් ලබා දෙන පිරිවිතරට අනුව නිෂ්පාදන කටයුතු සැලසුම් කරන්න ඕනේ පුතේ. ඒ අනුව නිෂ්පාදන කටයුතු සිදු කරගෙන යාම මගින් තමයි
ඔවුන් ඒවා විගණනයකට ලක් කරලා තමයි ඒ සහතික ලබා දීම සිදු කරන්නේ. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන සහ ලංකාවේ සිට ආහාර අපනයන කිරීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ මේ තත්ත්ව කළමනාකරණ පද්ධති ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ සම්බන්ධයෙන් පුතේ. හොඳයි දරුවනේ. එහෙනම් අපි දන්නවා යම්කිසි ආහාරයක් සැකසීමේ මූලික අවස්ථාවේ සිට එය පාරිභෝගිකයා විසින් පරිභෝජනය කරනු ලබන අවස්ථාව දක්වා පුතේ මානව සෞඛ්‍යයට හිතකර වටපිටාවක් පුතේ ඒකේ සකස් කරන්න ඕනේ. රයිට්. ඒ වගේම ආහාර ගැනීමෙන් සෞඛ්‍යයට ඇතිවිය හැකි අවදානම් අවස්ථා අඩු කර ගැනීම සඳහා පුතේ ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. සෑම විටම සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් පාරිභෝගිකයාට ලබා දීම සඳහා කටයුතු කරන්න ඕනේ පුතේ. එහෙනම් මතක තියාගන්න ආහාර ගැනීමෙන් සෞඛ්‍යයට ඇතිවෙන්න පුළුවන් අවදානම් අවස්ථා පුතේ අඩු කර ගැනීම සඳහා ඒ ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත් වෙනවා පුතේ. අතිශය වැදගත් කරුණක්. මොකක් පිළිබඳ සැලකිලිමත් වීමද? ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳව සැලකිලිමත් වීමයි දුවේ පුතේ වැදගත් වෙන්නේ. රයිට්. ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියන එකයි පුතේ අපි බලන්න යන්නේ. මොකද්ද මේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියලා කියන්නේ? රයිට්. හරි. ඕනෑම ආහාරයක අවදානම් තත්ත්වයක් තියෙන්න පුළුවන් පුතේ. අපිට කියන්න බෑ කිසිම ආහාරයක් 100% සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා අපිට සුරක්ෂිතයි කියන එක පිළිබඳව කාටවත් එහෙම කියන්න බෑ. විවිධ හේතු නිසා පුතේ අපි දන්නවා විවිධ ජෛවීය ඒ වගේම ජෛව විද්‍යාත්මක අපි කියනවා බයොලොජිකල්, කෙමිකල්, රසායන විද්‍යාත්මක, ෆිසිකල් අපි කියනවා භෞතික විද්‍යාත්මක පුතේ ආහාරයට එකතු වෙන්න පුළුවන් විවිධ දේවල්, විවිධ ඒජන්ට් ද්‍රව්‍ය ආහාර වලට එකතු වෙන්න පුළුවන්. විවිධ හේතු නිසා පුතේ අපි දන්නවා විශේෂයෙන්ම විවිධ ද්‍රව්‍ය ගොවිපළයේදී පුතේ වගා ශේෂ්ත්‍රයේදී නේද? ඒ වගේම ප්‍රවාහනයේදී පුතේ ඒ වගේම මේවා වෙළඳ පොළේදී එකතු වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම පාරිභෝගිකයාට මේවා නිවසේදීත් මේ ආහාර වලට ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවයට හානි වෙන්න පුළුවන් පුතේ. ඉතින් මෙන්න මේ විවිධ අවස්ථාවන් වල ඇති වෙන්න පුළුවන් දේවල් වලින් මේ ආහාර ආරක්ෂා කර ගැනීම පුතේ නිෂ්පාදකයන්ගේ වගේම ඒ වගේම ගොවියන්ගේ වගේම මේවා නිෂ්පාදනය කරන ඒ වගේම නිෂ්පාදනාගාරවලදී මේ සෞඛ්‍ය ආරක්ෂිතව මේ කටයුතු කරනවා වගේම පුතේ වෙළඳ පොළතුලදී වෙළඳාම යෙදෙන පුද්ගලයන් නේද පුතේ. ඒ වගේම පුතේ පාරිභෝගිකයන්ට වගකීමක් තියෙනවා මේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතය මේවා නිවසේදී මේවා විශේෂයෙන්ම ගබඩා කරලා තියාගන්න විදිය පරිහරණය කරන ආකාරය අනුවත් දරුවනේ මේවා පිරිසටත් Tamanටත් පාරිභෝගිකයන්ට වගකීමක් තියෙනවා මේ ආහාර සුරක්ෂිතතාවයේ පවත්වා ගැනීම සඳහා. ඒක හේතු වෙනවා නිරෝගී දීපියතකට. රයිට්. එහෙනම් බලමු. ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියන්නේ මොකක්ද කියලා බලමු. රයිට්. හරි මෙහෙමයි. ආහාරයට ගන්නා දේ ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍ය. රයිට්. බාහිර අනුතුරුදායක ද්‍රව්‍ය වලින් තොරව මිනිසාගේ සෞඛ්‍යයට හිතකර අයුරින් නිපදවා තිබීම. අන්න බලන්න. සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් කියන පුතේ මිනිසා මේ ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍ය බාහිර අනුතුරුදායක ද්‍රව්‍ය වලින් තොරව මිනිසාට හිතකර තත්වයක පවතිනවා නම් අපි ඒකට කියනවා සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් නැත්නම් ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියලා. බලන්න පුතේ. රයිට්. මේ බලන්න. ආහාරයට ගන්නාදී බාහිර අනුතුරුදායක ද්‍රව්‍ය වලින් තොරව. මේ අනුතුරුදායක ද්‍රව්‍ය පුතේ මොනවද පුතේ? රසායනික ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, භෞතික දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ අනුතුරුදායක වෙන දේවල්. රයිට්? ආහාරයට. එතකොට ආහාරයට ගන්නාදී බාහිර අනුතුරුදායක ද්‍රව්‍ය වලින් තොරව බාහිර අනුතුරුදායක ද්‍රව්‍ය අන්තර්ගත නැහැ කියන එකයි එකෙන් අදහස් වෙන්නේ පුතේ. ආහාරයට ගන්න ආහාර ද්‍රව්‍ය තුල බාහිර අනුතුරුදායක ද්‍රව්‍ය වලින් තොර. රයිට්? මිනිසාගේ සෞඛ්‍යයට හිතකර අයුරින් නිපදවා තිබීමයි. අන්න බලන්න මිනිසාගේ සෞඛ්‍යයට හිතකර ආකාරයෙන් නිපදවා තිබීම තමයි පුතේ අපි ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියලා කියන්නේ. ඉතින් අපි කිව්වා කිසිම ආහාරයක් 100% ආරක්ෂිත නැති අතර ඕනෑම ආහාරයක අවදානමක් තියෙනවා. රිස්ක් එකක් තියෙනවා පුතේ. අපි ආහාරයට ගන්නා කිසිම ආහාරයක් පුතේ 100% සෞඛ්‍ය ආරක්ෂිතයි නැත්නම් ආරක්ෂිතයි කියන එක පිළිබඳ පුතේ අපිට අනිවාර්යයෙන්ම තීරණය කරන්න බෑ. 100% කිසිම ආහාරයක් ආරක්ෂිතයි කියලා අපිට හිතන්න බෑ පුතේ. ඕනෑම ආහාරයක අවදානම් තත්වයක් තියෙන්න පුළුවන් පුතේ. ක්ෂුද්‍ර ජීවී මගින් ආසාදනය වෙලා ආහාර නරක වීමට හේතු වන නැත්නම් ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් මගින් ඒ ආහාරය ආසාදනය වෙලා තියෙන්න පුළුවන් පුතේ. නැත්නම් යම් කිසි භෞතික සාධකයක් හේතු වෙන පුතේ. දුහවේලි නේද පුතේ විවිධ මේ කෘමි සතුන් මගින් නේද පුතේ විවිධ මහා ජීවීන් මගින් ඒ ආහාර දූෂිත වෙන්න පුළුවන් පුතේ. ආහාර වලට
විවිධ අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් පුතේ දූවිලි. නේද පුතේ? විවිධ ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. වීදුරු කැබලි විවිධ දේවල් එකතු වෙන්න පුළුවන් පුතේ ආහාරය. රයිට්? බාහිරයි. ඒ වගේම රසායනිකව ආහාර යම් කිසි වෙනස් වීමක් වෙන්න පුළුවන් පුතේ. ඒ ආහාර වලට බැරලෝහ අඩංගු වෙන්න පුළුවන් පුතේ. එවැනි දේවල් වෙන්න පුළුවන් පුතේ. විවිධ රසායනික සාධක නිසා මේකට හානි වෙන්න පුළුවන්. ඊළඟ ජීව විද්‍යාත්මකව බයොලොජිකලි වෙන්න පුළුවන් පුතේ මේකට ක්ෂුද්‍ර ජීවී ආසාදන අපි අර කියෝ වගේ කෘමි ඒ වගේම මහා ජීවීන් මගින් ඇති වෙන වෙනස් වීම වෙන්න පුළුවන් පුතේ. ආහාරය තුළ තියෙන විවිධ හේතු සාධක නිසා මේ ආකාරයට ආහාරයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එහෙනම් රයිට් ඒක නිසා තමයි අපි කියන්නේ කිසිම ආහාරයක් 100% ආරක්ෂිත නැති අතර ඕනෑම ආහාරයක රිස්ක් එකක් අවදානමක් තියෙනවා. එහෙනම් මේ අවදානම් කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත් පුතේ. සදා තමයි අපි කියන්නේ HACCP වගේ කළමනාකරණ පද්ධති තියෙන අපි දන්නවා hazard analysis critical control point HACCP. hazard එකක් කියන්නේ පුතේ මේ අවදානමක් අනතුරක් කියලා කියන්නේ පුතේ ජීව විද්‍යාත්මකව හරි භෞතික විද්‍යාත්මකව හරි රසායන විද්‍යාත්මකව හරි මිනිසාට හානිදායක වෙන්න පුළුවන් ඒජන්ට් එකක් පුතේ. මේ ආහාර තුල අඩංගු වෙන්න පුළුවන් අන්තර්ගත වෙන්න පුළුවන්. එහෙනම් hazard analysis critical control point උපද්‍රව විශ්ලේෂණ අවදි පාලන කළමනාකරණ පද්ධතියක් පුතේ. විශේෂයෙන්ම උපද්‍රව වෙන්න පුළුවන් දේවල් විශ්ලේෂණය කරලා හඳුනා ගන්නවා පුතේ. ඒ වගේම උපද්‍රව විශ්ලේෂණ අවදි පාලන අපි කියනවා මේ ආයතන වල CCPs පවත්වා ගන්නවා. critical control point immediately පාලනය කළ යුතු තත්ත්වයන් පුතේ. දැන් භෞතික සාධකයක් විදිහට උෂ්ණත්වය වගේ සාධකයක්. දැන් අපි සරලවම කියනවා නම් යම් කිසි මත්ස්‍ය අපනයනය කරන සමාගමකට විශේෂයෙන්ම receiving row එකෙන් ඇතුළු කරගන්න මත්ස්‍ය ඒ මත්ස්‍යන් ලබා ගන්න සැපයුම් කරුවන් ඉන්නවා අපි දන්නවා. මේ සැපයුම් කරුවන්ට අනිවාර්යයෙන් මේ පවත්වාගත යුතු තත්ත්ව තමයි ඒගොල්ලෝගේ පීස ට්‍රක් වල මත්ස්‍යයන් රැගෙන එනකොට ප්‍රශස්ත තත්ත්වයට tie මත්ස්‍යයන් ගබඩා කරලා තියෙන්න ඕනේ. ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට tie ගබඩා කරලා තියෙන්න ඕනේ. ඉතින් එතන receiving එකේ CCP එකක් පවත්වා ගන්නවා. critical control point එකක් CCP. එකක් පවත්වා ගන්නවා උෂ්ණත්වය නැත්නම් temperature එක. ඒ කියන්නේ ඇතුළු කරගන්න අපනයනයේ සඳහා කර්මාශාලාවට ඇතුළු කරන මත්ස්‍යයන්ගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. රයිට් සෙල්සියස් අංශක 4 තමයි උපරිම සීමාව CCP එක. ඉමීඩියට්ලි එතනදී පාලනය කරන්න ඕනේ පොයින්ට් එකක් ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක් CCP එකක් තියෙනවා රිසීවින් එකේදී. ඇතුල් කරගන්න මත්ස්‍යයන්ට අපි ඩිජිටල් තර්මෝමීටර් එකක් කරහා මත්ස්‍යයාගේ ශරීරයට ඒ තර්මෝමීටර් එක ඇතුල් කරලා මත්ස්‍යයාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරලා බලනවා. සෙල්සියස් අංශක 4 හෝ 4ට වඩා අඩු වෙන්න ඕනේ. අන්න බලන්න. උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 හෝ 4ට වඩා අඩු නැත්නම් ඉහළ උෂ්ණත්ව තත්ත්වයක් ඇතිදී නම් මත්ස්‍යයාගේ උෂ්ණත්වය වැඩි නම් ප්‍රශස්ත තත්ත්වයට තේ මත්ස්‍යයා සීතකරණය කරලා නැහැ. ප්‍රශස්ත තත්ත්වයට තේ ගබඩා කරලා නැහැ. ඒ නිසා සමහරට උෂ්ණත්වය තවදුරටත් වැඩි වීමත් එක්ක මේ හිස්ටමින් ෆෝමේෂන් මත්ස්‍යයන් නම් හිස්ටමින් කියන ද්‍රව්‍යය ශරීරය තුළ ෆෝම් වෙන මත්ස්‍යයන් නම් මේ උෂ්ණත්වය වැඩි වීමත් එක්ක මත්ස්‍යයා මිය ගියත් මේක ෆෝම් වෙන්න පුළුවන්. ඉතින් හිස්ටමින් අපි මාළු හොඳට විල කන්නේ වෙල් කුක් ඊට්. ඒ නිසා අපිට ඒකේ ගැටලුවක් ඇති නොවෙන්න පුළුවන්. නමුත් මේක සුද්ධ මේක නැත්නම් පිටරට මේක අපි අපනයනය කරාට පස්සේ විදේශිකයන් මේක ආමුවෙන් බාබකියු දාලා ඒ විවිධ ආකාරයට තමයි අනුභව කරන්නේ. ඔවුන්ට මේක හිස්ටමින් අධික ලෙස හිස්ටමින් සාන්ද්‍රණයක් අඩංගු මත්ස්‍ය ආහාර මේ අනුභව කිරීම නිසා ඔවුන්ට විවිධ ආසාත්මිකතා ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ආහාර ආසාත්මිකතාවයන් නැති වෙන්න පුළුවන්. ඔවුන්ට වමනේ යන්න පුළුවන්, ඩයරියා වෙන්න පුළුවන්, වොමිට් වෙන්න පුළුවන් නේද? ඒ වගේම ඔවුන්ගේ මස් පිඩු වල වෙනස්කම් වෙන්න පුළුවන්, පැරලයිසිස් වෙන්න පුළුවන්, ෆයිනලි ඩෙත් වෙන්න පුළුවන්, මිය යාම පව සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ හිස්ටමින් සඳහා පරීක්ෂණ මේ මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තශාලාවල සිදු කරනවා. ඒක නිසා මේ උෂ්ණත්වයේ CCP එකක්. ඒ නිසා අපි කියනවා මේ ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් ඉමීඩියට්ලි පාලනය කරන්න ඕන පොයින්ට් එකක් CCP එකක් තියාගන්නවා. රිසීවින් එකේදී ඇතුළත් කරගන්නා මත්ස්‍යයන්ගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 හෝ ඊට වඩා සෙල්සියස් අංශක 4 හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. සෙල්සියස් 4ට වඩා ඉහළ උෂ්ණත්වවල ඉන්න මත්ස්‍යයන් නැවත ඇතුල් කරගන්නේ පරීක්ෂා කරලා බලලා එහෙමම ට්‍රක් එකට දෙනවා. රිජෙක්ට් කරනවා. සැපයුම් කරුවන්ටම දෙනවා. නැත්තම් ඒ ප්‍රශස්ත උෂ්ණත්වයේ තියෙන මත්ස්‍යයන් අරගෙන මොකද කරන්නේ? ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ගන්නවා. ඇතුළත් කරගන්නකොට චිල් රනින් වෝටර් වලින් ගලා යන අයිස් වලින් ඒගොල්ලෝ හොදනවා. චිල් රනින් වෝටර් වලින් ඒගොල්ලන්ගේ බර ගන්නවා. ඒගොල්ලන්ගේ හිස්ටමින් පරීක්ෂා කිරීම සඳහා සාම්පල් එකක් ගන්නවා. එයාට ටැග් එකක් දෙනවා මත්ස්‍ය අඳුරා ගැනීම සඳහා ටැග් එකක් ගැටගා. එයා ප්‍රොසෙස් කරන තුරු නැත්නම් හිස්ටමින් වාර්තාව ඉනතුරු පරීක්ෂණ වාර්තා ආවට පස්සේ මෙයාගේ ශරීරය තුළ හිස්ටමින් අන්තර්ගත නැහැ කියලා තහවුරු කරගත්තට පස්සේ තමයි මත්ස්‍ය අපනයනය සඳහා ප්‍රොසෙස් කරන්නේ, කපන්නේ, සකස් කරන්නේ. එතකන් මේ පරීක්ෂණ වාර්තා ඉනතුරු මත්ස්‍ය ප්‍රශස්ත උෂ්ණත්ව යටතේ කෝල් රූම් එකක ස්ටෝර් කරලා තියෙනවා. සීතාගාරික මත්ස්‍ය තැම්පත් කරලා තියෙනවා. ප්‍රශස්ත උෂ්ණත්වයට උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ නේ. ආ ප්‍රශස්ත උෂ්ණත්වයක උෂ්ණත්වය පවත්වා ගන්න පුළුවන්. අන්න රිපෝට් එක ආවට පස්සේ මෙයාගේ හිස්ටමින් නැහැ ශරීරය තුළ කියපම් අන්න ඒව ප්‍රොසෙස් කරනවා. අපනයනය සඳහා ඒව ප්‍රොසෙස් කරන්න යොදා ගැනීම සිදු කරනවා. ඉතින් ඒකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දුවේ පුතේ මේ
ආහාර ගැන කතා කරනකොට මේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය ගැන කතා කරද්දී මේ තත්ත්ව කළමනාකරණ පද්ධතිය යටතේ මම කිව්වේ මේ CCP critical control point පවත්වා ගන්න. ඒතකොට හිස්ටමින් කියන එකත් CCP එකක්. හිස්ටමින් ලෙවල් එක අපි කියන්නේ පරීක්ෂා කරලා බලනකොට හිස්ටමින් ලෙවල් එක අපි කියනවා 10ට වඩා වැඩි නම් 10ට වඩා වැඩි නම් අපි අපනයනය සඳහා මසුන් දෙන්නේ යොදා ගන්න ප්‍රොසෙස් කරන්නේ අපි රතු පාට ටැග් එකක් ගහලා මත්ස්‍යයාගේ මෙන්න මේ නම්බරේ සහිත මත්ස්‍යයා හිස්ටමින් කියලා එයාව අහපව් සප්ලයිස් වලට දෙනවා. රයිට් ඒකයි හිස්ටමින් පරීක්ෂා කරන තුරු ඉන්නේ. මත්ස්‍යයෙන් ඇතුළත් කරගෙන මත්ස්‍යයන්ගේ හිස්ටමින් පරීක්ෂා කරන තුරු ඉන්නේ ඒකයි. ඊට පස්සේ අපි ලිස්ට් එක දෙනවා මෙන්න මේ මත්ස්‍යයන් තමයි හිස්ටමින් නැති ඒ තමයි ප්‍රොසෙස් කරන්න සුදුසු කියලා. හිස්ටමින් ලෙවල් එක ppm part per million 10ට වඩා වැඩි 100 150 200 300 එහෙම හම්බෙන මත්ස්‍ය ඉන්නවා. 10ට වඩා වැඩි නම් 11 වුණත් 10 ඔය යවන්නෙත් නෑ 10 වුණත් අපි බොහෝ විට රිජෙක්ට් කරනවා. 10ට වඩා වැඩි නම් 10 තමයි CCP එක critical control point එක. 10ට වඩා අඩුවේ තියෙන්න ඕනේ 10ට වඩා වැඩි නම් අපි යවන්නේ නැහැ. ඒක මේ මාළු නැවත ඒ මත්ස්‍යයන් සැපයුම් කරුවන්ටම ලබා දෙනවා. ඒ උන්ව හපු දීලා රයිට් ලබා දෙනවා ඒගොල්ලන්ට. එතන CCPs පවත්වා ගන්න. ඒ වගේම processing area එක තුලත් සමහර මත්ස්‍යයන් ඉන්නවා පැරසයිට් පණුව එහෙම ඉන්නවා ශරීරේ. ඒ පැරසයිට් ෆෝමේෂන් හම් වෙන්න පුළුවන් සමහර මත්ස්‍යයන්ගේ අපනයනයේදී මම මේ මත්ස්‍යයන් සඳහා පමණක් නෙවෙයි විවිධ ආහාර සඳහා නිෂ්පාදනයේදී මෙහෙම මේ ආකාරයට තමයි මේ CCPs පවත්වා ගන්න. ඒ රිසීවර් එකේ දෙකක් අපි කිව්වා උෂ්ණත්වයේ ඊළඟට CCP එකක් තමයි හිස්ටමින්. හිස්ටමින් සඳහා පරීක්ෂා කරලා හිස්ටමින් ලෙවල් එක අපි තියා ගන්නවා 10 හෝ 10ට වඩා අඩුවෙන් තියනවා 10ට වැඩි නම් අපි මේ මාළු රිජෙක්ට් කරනවා ටැග් එකක් ගැට ගහලා දෙනවා මේ හිස්ටමින් එයා එළියට දෙනවා. ෆැක්ටරි එකෙන් එළියට දෙනවා. ඊළඟට කර්මාන්තශාලාව ඇතුලේ මම අර කිව්ව පැරසයිට් පණු සම්බන්ධ සමහර මත්ස්‍යයන්ගේ බඩවතේ පණුව ඉන්න පුළුවන්. ඒ පණුව ඉන්නවද කියලා බලලා අපි ඒක චිල් බාත් එකකට දාලා තවත් පණුව ඉන්නව නම් අයින් කරන්න පුළුවන් නම් අයින් කරනවා. එහෙනම් විශාල ප්‍රමාණයෙන් පණුව ඉන්නව නම් ඒ මාළු ටික ඒ පිරියඩ් එක රිජෙක්ට් කරන්න පුළුවන්. උෂ්ණත්වයත් ඒ ආකාරයට ප්‍රසස්ස තත්ත්වවල පවත්වා ගන්න ඕනේ. එහෙනම් උෂ්ණත්වයේ අපි කිව්ව පැරසයිට් ඒ වගේම මොනවද හිස්ටමින් වගේ දේවල් CCPs critical control point immediately පාලනය කරන්න ඕන කටයුතු තියෙනවා. ඒ වගේ CCPs පවත්වාගෙන මේවා පාලනය කිරීම සඳහා කටයුතු සැලසුම් කරලා ඒවා පාලනය කිරීම තමයි මේ උපද්‍රව විශ්ලේෂණ අවදි කළමනාකරණ අවදි පාලන කළමනාකරණ පද්ධතියයි HACCP කළමනාකරණ පද්ධතිය කියන්නේ. අන්න ඒ ආකාරයෙන්ම තමයි අනිකුත් කළමනාකරණ පද්ධති තුලත් මේ විවිධ දේවල් පාලනය කිරීම මගින් ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය සඳහා කටයුතු සිදු කිරීමක් කරනවා දුවේ පුතේ. විශේෂයෙන් ඒක මතක තියාගන්න. හොඳයි. ඒකයි අපි කිව්වේ කිසිම ආහාරයක් 100% ආරක්ෂිත නැති නිසා අපිට ඕනෑම ආහාරයක අවදානමක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි සුදුසු ක්‍රමවේද අනුගමනය කරලා ඒවා තහවුරු කර ගැනීම සඳහා කටයුතු අනුගමනය කරනවා නම් අපිට පුළුවන් අවසානයේ පාරිභෝගිකයන්ට සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක ප්‍රමාණාත්මකව ඉහළ ආහාරයක් පාරිභෝගිකයා වෙත සැපයීම සිදු කරන්න පුළුවන්. හොඳයි. මතක තියාගන්න එහෙනම්. හරි. right ඊළඟට කිසිම ආහාරයක් 100% ආරක්ෂිත නැති අතර ඕනෑම ආහාරයක අවදානමක් තියෙන්න පුළුවන්. හරි. නමුත් මෙහිදී වැදගත් වන්නේ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව අවදානම අවම කර ගැනීම. අන්න බලන්න අපිට ආහාර හැම එකක්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් අපිට අවදානම අවම කර ගැනීම සඳහා ඔය කියන ලද එක් එක් අවස්ථාවන්හිදී කටයුතු සිදු කරන්න පුළුවන්. අන්න ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මතක තියාගන්න. කියන්නේ නමුත් මෙහිදී වැදගත් වන්නේ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව හැම ආහාරයක්ම අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි ප්‍රතික්ෂේප කිරීමකින් තොරව මොකද්ද සිදු කරන්නේ පුතේ? අවදානම අපි මොකද අවදානම අවම කරනවා. රිස්ක් මැනේජ්මන්ට් එකක් කරනවා. රිස්ක් මැනේජ්මන්ට් එකක්. අවදානම කළමනාකරණය කරන්න ඕනේ පුතේ. තව ඒ ආහාර මගින් ඇති වෙන්න පුළුවන් අවදානම් තත්ත්ව අපි කළමනාකරණය කරන්න ඕනේ පුතේ. ඒකයි කියන්නේ අවදානම අවම කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. වැදගත් වෙන්නේ ආහාර ප්‍රතික්ෂේප කිරීමකින් තොරව අවදානම අවම කර ගැනීම. ආහාර නිසා ඇති සෞඛ්‍ය ආරක්ෂිතතාවයට ඇති වන අවදානම් බලපෑම් අවම කර ගැනීමයි පුතේ. සඳහා තමයි විශේෂයෙන්ම අපි කටයුතු කිරීම සිදු කරන්නේ. රයිට්. හරි. ඉදිරියට යමු. හරි. මෙන්න පුතේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් සැකසීමේදී ආහාරයට අනුතුරු වෙන්න පුළුවන් ආපදා මූලික ආකාර 4ක් තියෙනවා පුතේ. අපි ඒකයි කිව්වේ. සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් සැකසීමේදී ආහාරයට අනතුරු විය හැකි ආපදා මූලික ආකාර 4යි. රයිට්. ඒක විශේෂයෙන් කියන්න ඕනේ පුතේ. බලන්නකෝ. සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් සැකසීමේදී ආහාරයට අනතුරු වෙන්න පුළුවන් ආපදා මූලික ආකාර 4ක් අපි මොකද ආපදා ගැන කිව්වා මම හසාඩ් ගැන කිව්වා. ෆිසිකල් හසාඩ්, කෙමිකල් හසාඩ්, බයොලොජිකල් හසාඩ්. භෞතික ආපදා, රසායනික ආපදා සහ ජෛවීය ආපදා. මෙන්න මේ ආපදා තත්ත්ව සිදු වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම
විකිරණශීලී ආපදා වෙන්න පුළුවන් පුතේ. right radiation වගේ. එහෙනම් මෙන්න සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් සැකසීමේදී ආහාරයට අනතුරු වෙන්න පුළුවන් ආපදා ආකාර මූලික 4ක් තියෙනවා පුතේ. ආහාරයට right ආහාරයට ජෛවීය ආපදා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ආහාරයට රසායනික ආපදා සිද්ධ වෙන්න පුළුවන්. ආහාරයට භෞතික ආපදා සිද්ධ වෙන්න පුළුවන්. ආහාරයට විකිරණශීලී ආපදා සිද්ධ වෙන්න පුළුවන්. විකිරණ මගින්. පහුගිය දවස්වල මේ කිරිපිටි වල විකිරණ අඩංගුයි කියලා එහෙම ඔබට මතක ඇති කාලයකදී මේ කිරිපිටි ලබා පරිභෝජනයේ නතර කරලා තිබ්බා පාරිභෝගික කාලයක්. මතකනේ? ඊට පස්සේ ලබ්ගාවේ ITI ආයතනය මගින් පරීක්ෂණ කළා ඒ වගේ අදාළ DCD වර්ගයේ විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු නැහැ කියලා තහවුරු කරගත්තට පස්සේ තමයි නැවත මේ කිරිපිටි පරිභෝජනය කරන්න ගත්තේ. right ඒ වෙන ගැටලු සහගත තත්ත්ව තියෙන්න පුළුවන්. ජෛවීය ආපදා. ක්ෂුද්‍ර ජීවීන් මගින්, මහා ජීවීන් මගින්, කෘමි සතුන් මගින්, රොඩෙන්ටියාවන් මගින් නේද? ලියාකන දත් තියෙන නියම් දත් සහිත සත්ව මහා ජීවීන් මගින් මේ ආහාරවලට අහිතකර ද්‍රව්‍ය එකතු වීමේ අවදානමක් තියෙනවා පුතේ. ඒ වගේම රසායනික ආපදා තියෙනවා පුතේ ආහාරවල. විවිධ රසායනික ද්‍රව්‍ය වල බලපෑම සහ රසායනික ප්‍රතික්‍රියා ඇතිවීම සඳහා හේතු වන බලපෑම් තියෙනවා පුතේ ආහාර තුල. එමගින් ආහාර වලට ආපදා දප්ත ඇති වෙනවා. ඒ වගේම භෞතික ආපදා පුතේ අපි කිව්වේ දැන් ආහාරක මේ ග්ලාස් බ්‍රේකේජ් එකක් වගේ කර්මාශාලාවක් ඇතුලේ අපි මේවා එහෙම ප්‍රශස්තාකාරයට කර්මාශාලා සකස් කරලා තියෙන නිකන් වීදුරු වගේ දේවල් එකතු දෝවිලි වගේ දේවල් පුතේ බාහිරින් ආහාරයට එකතු වීමේ හැකියාවක් තියෙනවා පුතේ. ඒ වගේම විකිරණශීලී ආපදා පුතේ අපි දන්නවා මේ විකිරණශීලීතාවය හේතු කොටගෙන විවිධ විකිරණශීලී ද්‍රව්‍ය ආහාරයට එකතු වීම නිසා ඒක මිනිසාට හානිදායක වෙන්න පුළුවන් පුතේ. right අපි දන්නවා මේ ආහාර පරිරක්ෂණ ක්‍රමවලදීත් අපි ප්‍රවිකිරණ වගේ ක්‍රමවේද යොදා ගන්නවා. ඉතින් මේකදී ඒ කියන්නේ ආහාර පරිරක්ෂණය සඳහා ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම සඳහා යොදා ගන්න ක්‍රමවේදවලදී ඒ සඳහා අපි ප්‍රමාණවත් ඒ ප්‍රශස්ත ප්‍රමාණයේ විකිරණ යොදා ගැනීම සිදු කරන්න ඕන පුතේ. ප්‍රමාණවත්ට වඩා මේවා විකිරණ වලට නිරාවරණය වීම නිසා ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිතභාවය නැති වී යන්න පුළුවන් පුතේ. ඒ නිසා ඒකත් විකිරණශීලී ආපදා කියන එකත් අපිට මෙතෙන්දී පැහැදිලිව හඳුන්වන්න පුළුවන්. එහෙනම් ජෛවීය ආපදා, රසායනික ආපදා, භෞතික ආපදා සහ විකිරණශීලී ආපදා අපිට ප්‍රධාන ආහාර සකස් කිරීමේදී සිදුවෙන්න පුළුවන් ආපදා විදියට දුවල පුතාලත් එක්ක සඳහන් කරන්න පුළුවන් දුවල පුතාලට. right හරි. හොඳයි දරුවනේ අපි බලමු මොනවද මේ එක් එක් ආපදා ආකාර කියන එක දුවේ පුතේ අපි සාකච්ඡා කරන්න යන්නේ. ඇත්ත වශයෙන්ම පුතේ මේ ජෛවීය ආපදා ආහාරයකට ඇති වෙන්න පුළුවන් ජෛවීය ආපදා ගැන කතා කරනකොට පුතේ අපි දන්නවා ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාරයකට මේ ජෛවීය ආපදා ඇති වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම කෘමි සතුන් මගින් ඇති වෙන්න පුළුවන් පුතේ ජෛවීය ආපදා. ඒ වගේම අපි දන්නවා විවිධ මහා ජීවීන් ඉන්නවා පුතේ මේ ආහාරයට හානිදායක වෙන්න පුළුවන් පුතේ. අපිට පියවියසින් අඳුර ගන්න පුළුවන් මහා ජීවීන් විදිහට පුතේ. විශේෂයෙන්ම නේද පුතේ රොඩෙන්ටියාවන් වගේ රොඩෙන්ටියාවන්. රොඩෙන්ට්ලා කියන්නේ අපි කියන්නේ මේක කලින් කියලා දෙයක් තියෙනවා අපි ලියා කන දත් තියෙන කට්ටිය පුතේ. මීයෝ, ඉත්තෑවෝ, ලේන්නු වගේ අයිති වෙන්නේ මේ රොඩෙන්ටියාවන්ට පුතේ. ඉතින් මීයන් මගිනුත් විවිධ විෂ ආහාරයට එකතු වෙන්න පුළුවන් පුතේ. විවිධ ද්‍රව්‍ය රෝගාබාධ ඇති වෙන්න පුළුවන් පුතේ. මූන්ගේ කෙල, මුත්‍රා වගේ දේවල් මේ ආහාර වලට එකතු වීම මගින් කෘමි සතුන්ගෙත් පුතේ එහෙමයි. කෘමි සතුන්ගෙත් ඔවුන්ගේ විෂ සහිත ද්‍රව්‍ය මේ අපද්‍රව්‍ය ආහාරයට එකතු වීම නිසා පුතේ ඒවා ආහාර නරක වීමට හේතු වෙනවා. විශේෂයෙන්ම ක්ෂුද්‍ර ජීවීන් මගින් පුතේ ක්ෂුද්‍ර ජීවීන් ඔවුන්ගේ විවිධ ශ්‍රාවයන් ආහාර මත එකතු කිරීම නිසා පුතේ විවිධ විෂ වර්ග එකතු කිරීම නිසා විශේෂයෙන්ම මේවා තුළ පුතේ ආහාරවල තත්ත්වය වෙනස් වෙනවා පුතේ. ආහාරවල ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ආහාර නරක වීම සිදු වෙනවා පුතේ. ඉතින් මේ ක්‍රියාකාරීත්වය නිසා ඒ වගේම මේවා විවිධ ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් මගින් මේ ආහාර ආස්වාදනයට ලක් වීම නිසා පුතේ මිනිසාට මේ හේතුවෙන් රෝගාබාධ වලට දරුණු රෝගාබාධ ඇතැම් විට මරණය පවා සිද්ධ වීමට හේතු වෙනවා පුතේ. සමහර දිලීර බැක්ටීරියා විශේෂ මගින් මේ ආහාර වල එකතු කරන විෂ මරණීය පවා සිදු වෙන්න පුළුවන් අවස්ථා විදිහට පුතේ සලකන්න පුළුවන්. ඊටාම විෂ සහිත මේ දේවල් අපිට ක්ෂුද්‍ර ජීවි විෂ සහිත දේවල් ආහාර වලට එකතු වීම නිසා පුතේ අපි දන්නා විශේෂයෙන්ම මිනිසුන්ට ආහාර විෂ වීම වගේ දේවල් විශේෂයෙන්ම සැල්මොනෙල්ලා වගේ දේවල් පුතේ බැක්ටීරියා ආකාර අපි දන්නවා එකතු වෙන්න පුළුවන් පුතේ. ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් නේද පුතේ විවිධ අපි ඒ ඒකක කොටස් වලදී විශේෂයෙන්ම මීට අදාළ බැක්ටීරියා ආකාර ගැන සඳහන් කරනවා පුතේ. ඇප්ටොක්සින් වගේ විශේෂයෙන්ම අපි දන්නවා දිලීර ඊටාම විෂ සහිත දිලීර ආකාර ඉන්නවා පුතේ ක්ෂුද්‍ර ජීවී ආකාර. right ඒ වගේනත් අපි දුවල පුතාලත් එක්ක විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන ආහාර විෂ වීම ගැන වගේම ආහාර ආසාත්මිකතා ඇතිවීමට හේතු වන සාධක ගැනත් ඉදිරි කොටස් වලදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අපි දැන් කතා කරන්නේ මේ ජෛවීය ආපදා මගින් ආහාරවල නරක වෙන්න පුළුවන්. නැත්නම් විශේෂයෙන්ම ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ
නැති වී යන්න පුළුවන් ආකාරය ගැනයි පුතේ කතා කරන්නේ. පටල ගන්න එපා. විශේෂයෙන් මේක මතක තියාගන්න. එහෙනම් බලන්න පුතේ මේ ඉහත ආපදා ආහාරයට එකතු වීම නිසා මොනවද පුතේ කතා කරපු ආපදා? ජෛවීය ආපදා, රසායනික ආපදා සහ අපි කියනවා භෞතික ආපදා. හසාඩ් පුතේ මේවට කියන්නේ ආපදා කියන්නේ. ඉතින් මේ HACCP කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ ආහාර නිෂ්පාදන සහ අපනයන කරන සමාගම් වල. මේ ආහාරයකට ඇති වෙන්න පුළුවන් භෞතික, රසායනික සහ ඒ කියන්නේ ඒකයි. භෞතික, රසායනික හා ජෛවීය ආපදා නේද පුතේ? හසාඩ් එකක් කියන්නේ. හසාඩ් යන්නේ හඳුර ගන්නවා. හසාඩ් ඇනලයිස් කරනවා පුතේ. hazard analysis critical control point CCP immediately මේවා control කරන්න පුළුවන් සීමා අවදි සීමා පවත්වා ගනිමින් ඒ දේවල් හඳුනාගෙන පුතේ ඒවා ක්‍රියාත්මක කරලා ස්ථාපිත කරලා මේ ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ මනා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට කටයුතු සිදු කිරීමයි පුතේ කළමනාකරණ පද්ධතිය මගින් සිදු කරන්නේ HACCP right. එතකොට එහෙනම් මේ අපි කතා කරන්න යන්නේ මේ කතා කරපු ආපදා ආහාරයට එකතු වීම නිසා පුතේ ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ බිඳ වැටි ගැටලු ඇති වෙන්න පුළුවන් ආකාරයේදී පුතේ මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ. මුලින්ම බලමු අපි මේ ජෛවීය ආපදා අපි කියපු දේවල් වයි තියෙන පුතේ. ජෛවීය ආපදා ලෙස පුතේ කවුද? ශුද්‍ර ජීවීන්, මහා ජීවීන් හා පරිභෝජනයට හානි කරන්නා වූ ද්‍රව්‍ය සැලකිල්ලට ගන්නවා. බලන්න ජෛවීය ආපදා යටතේ මේ ජෛවීය ආපදා විදිහට පුතේ ශුද්‍ර ජීවීන්, මහා ජීවීන් right හරිද? මේවා පරිභෝජනයට හානි කරන්නා වූ ද්‍රව්‍ය බවට පත් කරනවා පුතේ. ඒවා සැලකිල්ලට ගන්න පුළුවන් අපිට right. ජෛවීය ආපදා. ඊට පස්සේ ආහාරයක් කියලා කියන එක ගැන චුට්ටක් අපි බැලුවොත් ආහාරයක් කියලා කියන්නේ මොකක්ද කියලා සරලවම බැලුවොත් පුතේ අපි දන්නවා ආහාරයක් යනු පෝෂකයන්ගෙන් අණු. ආහාරයක් තුල පෝෂක ද්‍රව්‍ය අඩංගුයි පුතේ. ආහාරයක් පෝෂකයන්ගෙන් සමන්විතයි අණුණයි පුතේ. ආහාරයක් යනු පෝෂකයන්ගෙන් අණුන ජීවී වර්ධනයට හිතකර පරිසරය. මේ ආහාරයක් කියන එක ජීවීන්ගේ වර්ධනයට හිතකර පරිසරයක්. ජීවීන්ට අවශ්‍ය කරන හොඳ පෝෂක මාධ්‍යයක්, ශක්ති ප්‍රභවයක් ආහාරයට ඔවුන්ගේ වර්ධනය සිදු කරගන්න. විශේෂයෙන්ම ශුද්‍ර ජීවීන්ට ඔවුන්ගේ වර්ධනය සිදු කරගන්න. ඔවුන්ගේ ප්‍රජනන කටයුතු ක්‍රියාකාරීත්වය සිදු කරගන්න. ඔවුන්ගේ ශක්තිය නිදහස් කිරීම මගින් ඔවුන්ගේ වර්ධනය ඔවුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා, ගහනය වැඩි කර ගැනීම සඳහා මේ ශක්ති ප්‍රභවයක් විදිහට ඔවුන් මේ ආහාර භාවිතා කරනවා. ඒවා බිඳ හෙලීම සිදු කරනවා. ඒ මත ඔවුන්ගේ විවිධ ස්‍රාව ඒ මත නිදහස් කිරීම සිදු කරනවා. ඒ මගින් තමයි ඒවා දි รา පත් කිරීම, ජීර්ණය කිරීම සිදු කරන්නේ. ආහාරයක් කියලා කියන්නේ අපි මේ කියන පෝෂකයන්ගෙන් අණුන ඌ ජීවි වර්ධනයට හිතකර පරිසරයක් තියෙන දෙයක්. ඒක නිසා පුතේ අපිට ඇසට නොපෙනෙන ඉතාසියුම් දිලීර බැක්ටීරියා වැනි ශුද්ධ ජීවීන් මගින් පුතේ මේ පෝෂක සහිත පරිසරයේ ඔවුන් හොඳින් වර්ධනය වීම සිද්ධ වෙනවා. පෝෂක පරිසරයේ හොඳින් වර්ධනය වීම සිද්ධ වෙනවා. ඉතින් ඔවුන්ගෙන් මේ ව්‍යාධි ජනක රෝග ඇති කරන ශුද්ධ ජීවීන් හේතුවෙන් තමයි පුතේ අපිට මේ වගේ අහිතකර බලපෑම් ඇති වෙන්නේ. එහෙනම් බලන්න පුතේ. ආහාරයක් කියන්නේ පෝෂකයන්ගෙන් අණුන වූ ජීවි වර්ධනයට හිතකර පරිසරයක්. පෝෂක ද්‍රව්‍ය අණුයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින්, khනිජ ලවණ නැහැ පුතේ. මේදේ පෝෂක ද්‍රව්‍ය වලින් අණුයි කාබනික ද්‍රව්‍ය. එහෙනම් කාබනික ද්‍රව්‍ය කියන්නේ කවුද? ශුද්ධ ජීවීන්ගේ ශක්ති ප්‍රභවය. අපි දන්නවා. ඒගොල්ලෝ මේ මත වර්ධනය වීම, මේ මත ඒගොල්ලෝගේ ශක්තිය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඕන් මේ ආහාර මත ක්‍රියාත්මක වෙනවා. යනු ආහාර නරක වීම සිදු වෙනවා. right. හරි. ආහාරයේ ස්වභාවය වෙනස් වෙනවා. ගුණාත්මක ලක්ෂණ වෙනස් වෙනවා. පැහැ වෙනස් වෙනවා. වර්ණය වෙනස් වෙනවා. right. එතකොට ආහාරයක් කියන මේ පෝෂකයන්ගෙන් අණුන ජීවි වර්ධනයට හිතකර පරිසරයක්. ඒක නිසා පුතේ අපි දන්නවා අපට ඇසෙන නොපෙනෙන ඉතාසියුම් පුතේ දිලීර බැක්ටීරියා වැනි ශුද්ධ ජීවීන් මේ පෝෂක සහිත පරිසරයේ ඉතා හොඳින් වැඩෙනවා. මොකද ඔවුන්ට අවශ්‍ය කරන පෝෂක තියෙනවා. ඔවුන්ට අවශ්‍ය කරන සියලුම දේවල් ඔවුන්ට අවශ්‍ය නවාතනයේ සදා අවශ්‍ය පෝෂක මේ සියලුම දේවල් තිබිලා ඔවුන්ගේ ගුණනීය වර්ධනය ශීඝ්‍රයෙන් සිදු වෙනවා පුතේ. එහිදී ඔවුන් මේ ආහාරට විවිධ ශ්‍රාවයන් නිකුත් කිරීම සිදු කරනවා. ඔවුන්ගේ ශුද්ධ ජීවීන්ගේ ශ්‍රාවයන් හේතු කරගෙන පුතේ මේ ආහාරය නරක වීමට සිදු වෙනවා. ආහාරයේ ස්වභාවය වෙනස් වෙනවා. ආහාරයේ පරිභෝජනයට ගත නොහැකි ආකාරයට අප්‍රසන්න තත්ත්වයකට පත්වීම සිදු වෙනවා. right. හරි. මේ විදිහට මෙසේ වැඩෙන ශුද්ධ ජීවීන් විසින් ආහාරයට නොයෙකුත් ශ්‍රාවයන් අන්න අපි කියපු දේවල් නේද? එක්කනු ලබන අතර ඇතම් ශුද්ධ ජීවීන් තම බීජාණු
එක් කරනු ලබනවා. සමහර ශුද්ධ ජීවීන් ඔවුන්ගේ බීජාණු එකතු කර ගන්නවා. මෙම ශ්‍රාවයන් බොහෝ විට විස සහිත වන අතර බීජාණු මගින් මොකද වෙන්නේ? අනාගත ශුද්ධ ජීවී පරම්පරාවකුත් බිහි කිරීම සිදු කරනවා. රයිට්. අන්න ඒකයි තියෙන්නේ. අපි කතා කරපු දේවල් එකකින් විස්තර කරන්නේ නේ. රයිට්. මේ විදිහට වැඩෙන ශුද්ධ ජීවීන් විසින් මොකද කරන්නේ? ආහාරයට නොඑක් ශ්‍රාවයන් එකතු කරලා බලනවා. ඇතැම් ශුද්ධ ජීවීන් ඔවුන්ගේ බීජාණු මේ මතට එකතු කිරීම සිදු කරනවා. ඉතින් මේ ශ්‍රාවයන් බොහෝ විට විස සහිතයි පුතේ. ඒ වගේම මේ නිදහස් කරන බීජාණු වලින් අනාගත ශුද්ධ ජීවී පරම්පරාවක් බිහි කිරීම සිදු වෙනවා. අනාගත ශුද්ධ ජීවී පරම්පරාවක් බිහි කිරීම සිදු වෙනවා මේ බීජාණු මගින්. රයිට්. ඒ වගේම ශුද්ධ ජීවී විස හෝ ශුද්ධ ජීවී අන්තර්ගත ආහාර පරිභෝජනය කිරීමෙන් මිනිසා කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතු වෙනවා. කෙටි කාලීන වගේම දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලු ඇති කරන්න හේතු වෙනවා පුතේ මේ ශුද්ධ ජීවී විෂ සහිත ශුද්ධ ජීවීන් සහිත ආහාර පරිභෝජනය සිදු කිරීමෙන් පුතේ මේ හේතු වෙන්න පුළුවන්. ක්ෂණිකව මරණය වුණත් සිදු වෙන්න පුළුවන්. අධික මේ ස්නායු විෂ සහිත නේද පුතේ දූලක විෂ සහිත මේ දේවල් මගින් ක්ෂණිකව මරණය පවා වුණත් සිද්ධ වෙන්න පුළුවන් මේ විෂ ශරීරගත වීම නිසා. ඒකයි ශුද්ධ ජීවීන් විෂ හෝ ශුද්ධ ජීවීන් අන්තර්ගත ආහාර පරිභෝජනය කිරීමෙන් පුතේ මිනිසාට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් හරි. මේ ශුද්ධ ජීවී විෂ ඒ වගේම මහා ජීවීන්ගේ ක්‍රියා නිසා ආහාරයේ භෞතික ගුණ හානි වී ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා. ශුද්ධ ජීවීන්ගේ විෂ වගේම මේ මහා ජීවීන්ගේ ක්‍රියා නිසා ආහාරයේ භෞතික ගුණ හානි වෙනවා. බාහිර ස්වරූපේ හානි වෙනවා. බාහිර නිරීක්ෂණය කරන තියෙන ලක්ෂණ වලට හානි සිදු වීම වෙලා පුතේ ඒ ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා. රයිට්. අනිවාර්යයෙන් මේක ඒ දේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් පුතේ. හරි. හොඳයි පුතේ. එතකොට විශේෂයෙන්ම මතක තියාගන්න විභාගයේදී අනිවාර්යෙන් අහනවා මේ විශේෂයෙන්ම මේ ආහාරයට විෂ එකතු කරන ශුද්ධ ජීවීන් පුතේ මේ ආහාරයට විෂ එකතු කරන ආහාරයට විෂ එක් කරන ජීවී කාණ්ඩ ඒ වගේ මේ එක් ජීවී කාණ්ඩ සඳහා උදාහරණ මතක තියාගන්න පුතේ. ඒ එක් කරනු ලබන විෂ මතක තියාගන්න පුතේ. ව්‍යුහගත මාදිරී ප්‍රශ්නවලදී වගේම බහුවර්ණ මාදිරී ප්‍රශ්නවලදී විශේෂයෙන්ම අහනවා පුතේ නිතරම හැම නිතරම විභාගයට ආන ප්‍රශ්නයක් පුතේ ඒක නිසා අමතක කරන්න එපා. පාඩම් කරලා මතක තියාගන්න හරිම පහසුයි පුතේ. රයිට්. හරිම පහසුයි මතක තියාගැනීම. මේවා සයන්ටිෆික් නේම් මේ විදිහටම ලියන්න පුතේ. ඒක මතක තියාගන්න ලේසි. සමහර අවුරුදු නම් සිංහලෙන් ලියලා තිබ්බත් ලකුණු දීලා තිබ්බ ඒවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නිසා නමුත් මේවා කිහිපයක් තියෙන හින්දා මතක තියාගන්න ලේසි. අපි බලමු පුතේ. එහෙනම් ශුද්ධ ජීවීන් විසින් ආහාරයට එක් කර ලැබෙන විෂ ද්‍රව්‍ය. අපි කොළඹ බලන්න වගුවේ මුලින්ම තියෙන ආහාරයට විෂ එක් කරන ජීවී කාණ්ඩ පුතේ. එක්කෙනෙක් තමයි දිලීර පුතේ. දිලීර ෆංගස්. රයිට්. ශුද්ධ ජීවී කාණ්ඩ තමයි දිලීර පුතේ. උදාහරණේ ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් පුතේ. ඇස්පර්ජිලස් කියන්නේ දිලීරයක් ඕගොල්ලෝ දන්නවා පුතේ. එතකොට ඒ එක් කරනු ලබන විෂ තමයි පුතේ ඇෆ්ලොටොක්සින්. ඇෆ්ලොටොක්සින් තමයි පුතේ මේගොල්ලෝ එකතු කරන විෂ වර්ගය වෙන්නේ. රයිට්. දිලීර ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් පුතේ මේගොල්ලෝ. මෙන්න පළවෙනි එක්කෙනා ආහාරයට විෂ එකතු කරන ජීවී කාණ්ඩය තමයි දිලීර ෆංගස් ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් පුතේ. හොඳයි. එතකොට අපි දන්නවා මේ දිලීර ගත්තාම පුතේ දිලීර වල අපි දන්නවා දිලීර ගැන ඔයගොල්ලන්ට SFT වල ඉගෙන ගන්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ දිලීර ගත්තාම දිලීර සූත්‍ර එකක් තියෙන පුතේ. දිලීර සාවාර සහ මේ ආවාර සහිත සහ ආවාර රහිත මේ දිලීර සූත්‍ර එකක් තියෙන පුතේ. ඉතින් මේ වගේ විවිධ ප්‍රජනන ක්‍රමක් තියෙනවා. අපිට ඒවා ඉගෙන ගන්න නැහැ. මේ වගේ විවිධ ප්‍රජනන ක්‍රම ලිංගික සහ මේ වගේ ප්‍රජනන අලිංගික ප්‍රජනන ක්‍රම තියෙනවා පුතේ. මේ වගේ එතකොට මේ දිලීර බීජාණු දානි දර තියෙනවා පුතේ. ඉතින් කොනිඩ බීජාණු කොනිඩ දර අපිට මතක ඇති අස්කජනක සූත්‍රිකා නේද අස්ක බීජාණු ඒ විදිහට මේවා ඔබ SFT වලට ඉගෙන ගන්නකොට මේ රූප සටහන අඳින්න තියෙනවා පුතේ. අස්කජනක සූත්‍රිකා අස්ක බීජාණු දැන් මියුක වල සංයෝගාණුව නේද පුතේ. ඒ වගේ තියෙන බීජාණු දානි දර මත තියෙන බීජාණු තියෙනවා පුතේ. නේද පුතේ. සංයෝගාණුවක් තියෙනවා අපි දන්නවා මියුකර වල. ඉතින් මේ ආකාරයට මේ දිලීර අපි දන්නවා මේ අධික විෂ සහිත දිලීර තියෙනවා පුතේ ආහාරවල. විශේෂයෙන්ම මේ අපි කතා කරන්නේ ඒ හා සම්බන්ධ ඉතාමත්ම වැදගත් ආකාර දෙකක් පුතේ කතා කරන්නේ. එක්කෙනෙක් තමයි මේ දිලීර ආහාරයට විෂ එකතු කරන ජීවී කාණ්ඩයක් තමයි පුතේ දිලීර. ඒ සඳහා උදාහරණයක් තමයි පුතේ ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස්. කීප සැරයක් ලියලා ප්‍රැක්ටිස් කරපුවාම පුතේ මතකයි අමතක වෙන්නේ. ඇස්පර්ජිලස් වෙන වෙනම ඉරි දෙකක් ගහන්න පුළුවන් පුතේ ගණ නාමයට සහ විශේෂ නාමයට අපි මේ ලියනකොට නැත්නම් ඇල අකුරු වලින් සඳහන් වෙලා තියෙනවා නම්
විද්‍යාත්මක නාම වලට යටින් ඉරි ගහන්න ඕනේ නැහැ. ඔබට මතක ඇති කැරොලස් ලිනේයස්ගේ දීපද නාමකරණය නේද පුතේ? ගණනාමය සහ විශේෂ නාමයෙන් යුතු නාමකරණ ක්‍රමයක් ඉදිරිපත් කරා පුතේ. ගණනාමයේ පළමු අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් වෙන්න ඕනේ පුතේ. ගණනාමයේ ඉති අකුර සහ විශේෂ නාමයේ අනිත් අකුරුත් ඉංග්‍රීසි සිම්පල් අකුරු වලින් තමයි පුතේ සඳහන් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ලියනකොට මේ රෝමන් ලෙටර්ස් වලින් අපි ලියනකොට පුතේ නේද පුතේ? අපි සාමාන්‍යයෙන් ලියනකොට නම් දෙකට ගණනාමයට සහ විශේෂ නාමයට වෙන වෙනම ඉරි දෙකක් ගහන්න ඕනේ පුතේ. අපි සාමාන්‍ය ඇල අකුරු භාවිත කරනවා නම් ඉරි ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ ලියලා තියෙනකොට. රයිට් මම මේක ඔයගොල්ලන්ට මතක් මේක මම ඉරක් ගැහුවේ මේක පෙන්වන්න ඕන නිසා. එතකොට මේ දිලීර මගින් නැත්තම් එකතු කරන ආහාරයට විෂ එකතු කරන ජීවි කාණ්ඩය තමයි පුතේ දිලීර. විෂ එකතු කරන දිලීර ජීවි කාණ්ඩයට උදාහරණ තමයි පුතේ ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස්. එතකොට මේගොල්ලෝ එකතු කරන ලබන විෂ තමයි පුතේ ඇෆ්ලොටොක්සින්. ඇෆ්ලොටොක්සින් කියන විෂ තමයි පුතේ මේගොල්ලෝ එකතු කරන්නේ. මේගොල්ලෝ එකතු කරන විෂත් මතක තියාගන්න පුතේ. ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් එකතු කරන්නේ සිංහල ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඇෆ්ලොටොක්සින්. ඇෆ්ලොටොක්සින් කියලා නම ලියන්න ප්‍රශ්නයක් නැහැ. ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් එකතු කරන විෂ තමයි ඇෆ්ලොටොක්සින් පුතේ. ඊළඟ එක්කෙනා බැක්ටීරියාවක්. ඊළඟට ආහාරයට විෂ එකතු කරන ආකාරය කියන බැක්ටීරියාවක් ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම්. බදුවද ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් වගේම පිටගැස්මට හේතු වෙන කට්ටිය ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ පන්ති වල දෙන්නේ ඇහලා තියෙනේද පුතේ? ඒත් ක්ලොස්ට්‍රීඩියම් ආකාරයේ බැක්ටීරියාවක් නේ රයිට්. දැන් මෙතන මේ ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් ගැන අපි කතා කරන්නේ රයිට්. ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි පිටගැස්මට හේතු වෙන කෙනා මතකද ඔබට? ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි තමයි පිටගැස්මට හේතු වෙන කෙනා. මෙයා කවුද? ක්ලොස්ට්‍රීඩියම් ආකාරයක්ම ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් රයිට්. නම ලියන්න පුතේ. නම එතකොට ලියලා පුරුදු වෙන්න. Clostridium botulinum. මෙහෙම ලියනකොට වෙන වෙනම අකුරු දෙකක් ගහන්න පුළුවන්. මේකෙදී නම් අවශ්‍ය වෙන්නේ නැහැ. Clostridium botulinum නේ. Clostridium botulinum botulinum විස. මොකද පුතයාගේ තියෙන විස? botulinum විස. right? botulinum විස අඩංගු වෙන්නේ. right? botulinum විෂ තමයි අඩංගු වෙන්නේ පුතේ බැක්ටීරියා ආකාරයක්. ශුද්‍ර විෂ ආහාරයට එකතු කරන තවත් විෂ ආකාරයක් බැක්ටීරියා මගින් Clostridium botulinum මගින් botulinum විෂ ආහාරයට එකතු කරන්න පුළුවන් පුතේ. රයිට්? ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. මෙතන ඇස්පර්ජිලස් දිලීරේ මම මේ දිලීර සූත්‍රිකා පුතේ මේ දිලීර සූත්‍රිකා තියෙන්නේ මේ රයිට්. ඇස්පර්ජිලස් අස්ක ජනක සූත්‍රිකා මේ වගේ අස්ක ජනක සූත්‍රිකා මේ අස්ක බීජාණු දෙන පුතේ මේ රයිට්. මේ තියෙන්නේ මේගොල්ලෝගේ අපි බලනකොට විශේෂයෙන්ම මේ දිලීර අපි කදාවක් තුල වීදුරු කදාවකට ස්ලයිඩ් එකක් අරගෙන ස්ලයිඩ් එකක් තුල මීට අදාළ දිලීර වල කොටසක් අපි පොඩි නීඩලකින් බොහොම කොටසක් සකස් කරලා ඒකට වර්ණ ගන්නවල කවර් ස්ලිප් එකකින් වහලා අන්වීක්ෂය අදාළ බලය යටතේ පරීක්ෂා කරලා බලනකොට අන්වීක්ෂයෙන් අපිට පේන ආකාරය පුතේ ආලෝක අන්වීක්ෂයෙන් පරීක්ෂා කරලා බලනකොට මේ වර්ණ ගන්නලා තියෙන නිසා තමයි මේ වර්ණ පේන්නේ. අපිට මේ ඇස්පර්ජිලස් දිලීරේ මේ ආකාරයට මේ බලන්න මේ බීජාණු දානි දර මත තියෙන මේ බලන්න මේ කොනීඩි දර මේ කොනීඩ බීජාණු වගේ දේවල් අස්ක බීජාණු අස්ක ජනක සූත්‍රිකා ඒවා අපිට හඳුනා ගන්න පුළුවන් ඇස්පර්ජිලස් ලගේ පුතේ නේ. ඇස්පර්ජිලස් ලගේ අස්ක ජනක සූත්‍රිකා ඒ වගේම අස්ක බීජාණු මේ බීජාණු නේද පුතේ බීජාණු දානි දර මත තියෙන මෙන්න මේ ආකාරයට පිළිලා තියෙන මේ දිලීර සූත්‍රිකා අපිට දිලීර සූත්‍රිකා ජාල අපිට හඳුනා ගන්න පුළුවන්. මේ දෙන්නේ ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් දිලීරේ ඇස්පර්ජිලස් ලගේ. right මෙන්න තියෙනවා පුතේ Clostridium botulinum බැක්ටීරියාව. බැක්ටීරියාවක් නේ Clostridium botulinum. මම තනි ඉරක්ම ගහන්නම් මෙහෙම ඇලා කුරුලියා දිරි ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම ඕගොල්ලන්ට මේක right Clostridium botulinum බැක්ටීරියා. එයාගේ රූපය තමයි පුතේ මේ දකින්න තියෙන්නේ botulinum බැක්ටීරියාව. Clostridium botulinum විෂ තමයි මේගොල්ලෝ එකතු කරන්නේ පුතේ. right මේ ජීවීන් මගින් ආහාර අපවිත්‍ර වෙන්න පුළුවන් විවිධ අවස්ථා තියෙනවා පුතේ. අපි මේ කියපු ජීවීන් මගින් හරි මේ අපි කියනවා මොනවද බයොලොජිකල් හසාඩ් නැත්නම් ජීව විද්‍යාත්මක අනතුරු වෙන්න පුළුවන් නේද පුතේ? ඒවා බයොලොජිකල් හසාඩ්, කෙමිකල් හසාඩ් සහ ෆිසිකල් හසාඩ්. ඒ වගේම විකිරණශීලී අනතුරු වෙන්න පුළුවන් පුතේ නේද පුතේ? විකිරණශීලී ආපදා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ
ජීවීන් මගින් අපි කිව්වා ශුද්ධ ජීවීන් මගින් මහා ජීවීන් මගින් නේද පුතේ ක්‍රමි සතුන් මගින් ඇති වෙන්න පුළුවන් මේ අනතුරු ආපදා ආහාරයට වෙන්න පුළුවන් ස්ථාන ගැන අපිට කතා කරන්න පුළුවන් පුතේ. ඉතින් ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. මේ බලන්න. ජීවීන් මගින් ආහාර අපවිත්‍ර විය හැකි විවිධ අවස්ථා තියෙනවා පුතේ. මොන වගේ අවස්ථාවලද? ජීවීන් මගින් මේ ආහාර අපවිත්‍ර වෙන්න පුළුවන්. ගබඩාවේදී වෙන්න පුළුවන්. නේද දුවේ පුතේ? ඒ වගේම වෙළඳ පොලේදී වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ගොවි බිමේදී සිදු වෙන්න පුළුවන්. මේවා ස්ටෝක් කරලා තියෙනකොට නේද පුතේ? ඒවා වෙන්න පුළුවන් මේ ඇසිරීමේදී ප්‍රවාහනයේදී අපි දන්නවා මේ දේවල්. ප්‍රවාහනය කරනකොට මේ ප්‍රවාහන මාධ්‍ය නුසුදුසු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීම නිසා ඒ වගේදී නේද පුතේ අපිරිසුදු තත්ත්වයේ තියෙන ප්‍රවාහන මාධ්‍ය නේද පුතේ ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වය යටතේ අපිට මේ සමහර ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න වෙනවා පීස ට්‍රක් වලින් ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට එවැනි තත්ත්ව පවත්වා ගන්න නැතුව ඒ වගේ ප්‍රශස්ත උෂ්ණ තත්ත්වයක් නැත්නම් අපිට විවිධ ජීවීන් මගින් හානි වෙන්න පුළුවන් පුතේ ඒවා තුල අපි දන්නවා ක්ෂුද්‍ර ජීවීන්ට සාර ව්‍යාප්තියක් තියෙනවා කියලා අපි හැමදාම කියනවනේ ඒගොල්ලෝ උණුදිය උල්පත්වලත් ඉන්නවා පුතේ ගිනි කඳු ආශ්‍රිතව ජීවත් වෙන්න පුළුවන් ඉහළ වායුගුල කිලෝමීටර් ගණනාවක් ඉහළ වායුගුලේ ජීවත් වෙන්න පුළුවන් සාර ව්‍යාප්තියක් තියෙනවා ඉතින් ඒගොල්ලෝ මේ පුෂ්ටි පරිමාණුපාතය වැඩි වීම නිසා පුතේ ඒගොල්ලන්ට මේ ඉක්මනින් මේ විසරණය මගින් මේ ද්‍රව්‍ය අවශෝෂණය කරගෙන පුතේ ගුණණය වීමේ හැකියාවක් තියෙනවා ක්ෂුද්‍ර ජීවීන්ට රයිට් ඒක නිසා මතක තියාගන්න මේ අපිට මේ ප්‍රවාහනය කරනකොට මේ ප්‍රවාහන මාධ්‍ය අයෝග්‍ය යෝග්‍ය නොවන ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීම නිසා සුදුසු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීම නැති නිසා ඒවා තුළදී මේ ජීවීන් මගින් ආහාරයට ආපදා ඇති වෙන්න පුළුවන් පුතේ ගොවි බිමේදී වගා ශේෂ්ත්‍රයේදී පුතේ මේක සිද්ධ වෙන්න පුළුවන් මේ වෙන්න පුළුවන් අස්වැන්න නෙලනකොට සතුන්ගෙන් විවිධ සතුන් මගින් විවිධ ජීවීන් මගින් හානි වෙන්න පුළුවන් පුතේ ක්‍රමි සත්තු වගේම විවිධ මහා ජීවීන් වසා ක්ෂුද්‍ර ජීවීන් මගින් හානි සිදු වෙන්න පුළුවන් අස්වැන්න නෙලීමේදී පුතේ ඒ වගේම ගබඩා කිරීමේදී ස්ටෝරේජ් එකේදී නියමිත ප්‍රශස්ත තත්ත්වයටදී ගබඩා නොකිරීම නිසා අපි දන්නවා එළවලු පළතුරු වගේ දේවල් අපි අඩු උෂ්ණත්ව සහ ඉහළ ආර්ද්‍රතාව තත්ත්වයට තමයි පුතේ ගබඩා කරන්නේ. ඒ වගේම අපි දන්නවා ධාන්‍ය වගේ දේවල් අපි ගබඩා කරනකොට අපි දන්නවා ප්‍රශස්ත ඒ කියන්නේ අපි මේ වගේ තෙතමනිය වැඩි තෙතමනියක් තියෙන උෂ්ණත්වයේ නේද පුතේ. තෙතමනිය මේ වැඩි වෙන්න හොඳ නැහැ. තෙතමනිය වැඩි වුණොත් එහෙම ඒවට විවිධ කෘමි හානි ක්ෂුද්‍ර ජීවි ආසාදන හානි වෙන්න පුළුවන්. එහෙනම් ඒවා ගබඩා කරනකොට ධාන්‍ය ගබඩා කරද්දී තත්ත්වය වෙනස් වෙනවා. එළවලු පළතුරු ගබඩා කරද්දී ගබඩා කරනකොට අඩු උෂ්ණත්ව සහ වැඩි ආර්ද්‍රතාවයට තමයි අපි ඒවා ගබඩා කරනවා. සමහර ඒවා ශීත ගබඩා කරනවා. මස් මාළු වගේ දේවල් ගබඩා කරනකොට ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට ඒවා ගබඩා කරනවා. ඩීප් ෆ්‍රීස් කරනවා. අධිශීතනය කරනවා. ශීතනය කරනවා. ෆෝස් නේද පුතේ බ්ලාස්ටර් පීස් වල දානවා අපි. ඉතින් ඒ ආකාරයට තමයි මේවා කරන්නේ. ඉතින් ගබඩාව තුළදී ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්ව පවත්වා ගන්න බැරි වුණොත් මේ ශුද්‍ර ජීවීන් මගින් හානි වෙන්න පුළුවන්. මහා ජීවීන් මගින් ක්‍රමි සතුන් මගින් හානි වෙන්න පුළුවන් ගබඩාවේදී පුතේ. මීයෝ කැරපොත්තු වගේ සත්තුන්ගෙන් වේයන්ගෙන් වගේ සත්තුන්ගෙන් මේ ආහාරයට හානි වෙන්න පුළුවන්. ආහාර ඒගොල්ලෝ ආහාර වලට භෞතික හානි සිද්ධ වෙන්න පුළුවන් පුතේ. රයිට්. ශුද්ධ ජීවී හානි වෙන්න පුළුවන් ගබඩාවේදී. රයිට්. ඒ වගේම මේ ඇසිරීමේදීත් පුතේ මේ ඇසුරුම් ද්‍රව්‍ය නිසා මේ සදා සුදුසු පිරිසුදු තත්ත්වයේ ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා නොකිරීම නිසා එතන සුදුසු ගැළපෙන ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා නොකිරීම නිසා පුතේ මේ සත්තුන්ගෙන් ජීවීන් මගින් හානි වෙන්න පුළුවන්. මහා ජීවීන්ගේ හානි වෙන්න පුළුවන්. ශුද්ධ ජීවීන්ගේ හානි වෙන්න පුළුවන් පුතේ. ක්‍රමි සතුන්ගෙන් හානි වෙන්න පුළුවන් පුතේ මේ ඇසුරුම් කරන්නේදී. වගේ ප්‍රවාහනයේදී හානි වෙන්න පුළුවන් කියන දේ දුරබතලත් එක්ක විස්තර කරලා කතා කරා. එහෙනම් මෙන්න ජීවීන් මගින් ආහාර අපවිත්‍ර වෙන්න පුළුවන් විවිධ අවස්ථා පුතේ මෙන්න අපි කියනවා බයොලොජිකල් හසාඩ් එකක් වෙන්න පුළුවන් විවිධ අවස්ථා. ජීවීන් මගින් ජීවීන් ගත්තාම අපි කියන්නේ ශුද්ධ ජීවීන්, මහා ජීවීන්, ඒ වගේම අපි දන්නවා රොඩන්චියාව, ක්‍රමි සතුන් වගේ ජීවීන්ගෙන් හානි වෙන්න පුළුවන් පුතේ. ඉතින් ගොවි බිමේදී හානි වෙන්න පුළුවන් පුතේ. චේස්ටේදී අසනු නෙල්නකොට හාවස්ටිං කරනකොට වෙන්න පුළුවන් පුතේ. හානි වෙන්න පුළුවන්. අසනු නෙල්නකොට මේ හානි වෙන්න පුළුවන් පුතේ. අසනු නෙලීමේ සඳහා භාවිත කරන ක්‍රමවේද, ඒ සඳහා භාවිත කරන උපකරණ, අන්න ඒ වාගේ ඉඳලා පිරිසුදු උපකරණ යස්සන් නෙලීම සඳහා භාවිත කරන්න, ඒ යස්සන් ඇසරීම සඳහා භාවිත කරන දේවල් තියෙනවා. අපි කෙලීම බිමට අස්වැන්න නෙලීම නිසා, පස් මතට වැටීම නිසා ඒ මගින් ආසාදනය වෙන්න පුළුවන් පුතේ. ඩැමේජ් වෙලා තැලීම් පොඩි විසිරීම් වෙලා ඒ ඇතිවෙච්ච සිදුරු හරහා ශුද්‍ර ජීවීන්ට පස් මත ඉන්න ශුද්‍ර ජීවීන්ට මේ ආහාර ආසාදනය කරන්න පුළුවන්. ආහාර තුළට ඇතුළු වීමේ හැකියාව තියෙනවා. ඒක අපි කියන්නේ අස්වැන්න නෙලීමේදී. ඒ වගේම ගබඩා කිරීමේදී වෙන්න පුළුවන් පුතේ. ස්ටෝර් කරනකොට ගබඩාවල ප්‍රශස්තත්ව පවත්වා නොගැනීම නිසා පුතේ ප්‍රශස්ත උෂ්ණත්වයට පවත්වා නොගැනීම නිසා ගබඩාවල තියෙන අපිරිසුදුභාවය නිසා මේවා එකතු වෙන්න පුළුවන් පුතේ. ගබඩාවල මේ ක්‍රමි සත්තු ඉන්න පුළුවන්. එවුන්ගෙන් හානි වෙන්න පුළුවන් පුතේ. ඉතින් ප්‍රශස්ත තත්ත්වයකට මේවා පවත්වා ගන්න ඕනේ. ඒ වගේම පුතේ පැකින් එකේදී ඇසිරීමේදී අපිට ජීවීන් මගින් හානි වෙන්න පුළුවන්. විවිධ ජීවීන් මගින් මේ ඇසුරුම් ද්‍රව්‍ය වල ඉන්න පුළුවන් ජීවීන් නේද පුතේ. මේ අපිරිසුදු ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා අයෝග්‍ය නොවන ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා වීම නිසා පුතේ මේ විවිධ හානි සිදු වෙලා එමගින් ආහාරය තුළ ජීවීන් මගින් හානි වෙන්න පුළුවන්. රයිට්.
ඒ වගේම ප්‍රවාහනය කරද්දී ප්‍රවාහන මාධ්‍යවල තියෙන දුර්වලතා නිසා පුතේ විශේෂයෙන්ම මේ ජීවීන් මගින් ආහාර අපවිත්‍ර වෙන්න පුළුවන් අවස්ථාවක් විදිහට ආහාර ප්‍රවාහනය කරන අවස්ථාවක් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පුතේ අපිට මේ වෙළඳ පොළේදීත් මේවට හානි වෙන්න පුළුවන්. රයිට්? ඒකත් මතක තියාගන්න විශේෂයෙන්. එහෙනම් මේ කතා කරේ ජීවීන් මගින් ආහාර අපවිත්‍ර විය හැකි විවිධ අවස්ථා ටික. අපි යනවා කෙමිකල් හසාඩ් වලට. බලමු මොනවද මේ රසායනික ආපදා කියන්නේ. රයිට්? රසායනික ආපදා නැත්නම් කෙමිකල් හසාඩ් වලට අපි යනවා පුතේ. ඇත්තටම රසායනික ආපදා ගැන කතා කරද්දී පුතේ විවිධ රසායනික ආපදා ගැන කතා කරනකොට අපිට වැදගත් වෙනවා පුතේ මේ ආහාර ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි අර මේ හසාඩ් එකක් රසායනික ආහාරයට එකතු වෙන්න පුළුවන් ද්‍රව්‍ය අපි දන්නවා විවිධ හේතු නිසා පුතේ අපි දන්නවා මේ ආහාරවලට එකතු වෙන්න පුළුවන් බැරලෝහ එකතු වෙන්න පුළුවන් හෙවි මෙටල්ස් එකතු වෙන්න පුළුවන් මොනවද පුතේ මේ බැරලෝහ විදිහට අපි හඳුන්වන්නේ බලන්න පුතේ කාබනික රසායනික අපද්‍රව්‍ය නේද බැරලෝහ මොනවද පුතේ හෙවි මෙටල්ස් කියන්නේ Hg mercury කවුද උතේ මෙයා mercury right Hg mercury නේ mercury ඒ කියන්නේ කවුද රසදිය mercury රසදිය හරි Pb lead ඔව් em කියන්නේ ඒ වගේම ආසනික් වගේ දේවල් පුතේ නේ කොපර් නැත්නම් තඹ මේ දේවල් බැරලෝහ කියන ආසනික් මොකද ආසනික් lead නේද රසදිය නැත්නම් mercury lead ආසනික් පුතේ cadmium cd cadmium මේගොල්ලෝ මතක තියාගන්න මෙන්න බැරලෝහ right cadmium වගේ කට්ටිය බලන්න හරි Hg mercury රසදිය කියන්නේ නේද Hg mercury ඒ වගේම cd cadmium පුතේ lead em කියන්නේ ඒ වගේම ආසනික් මේවා බැරලෝහ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හරි. එතකොට මේ රසායනික ආපදා ගැන කතා කරනකොට පුතේ විශේෂයෙන්ම මතක තියාගන්න මේ බොහෝ රසායනික ද්‍රව්‍ය ගොවිපළේ සිට ආහාර සකසන කම්මල හරහා පාරිභෝගිකයන් වෙතට සංචරණය වෙන්නේ ඉතා පහසු ද්‍රව්‍ය මාධ්‍යයන් ඔස්සේ. right කුසි රසායනික ද්‍රව්‍ය වල තියෙන දේවල් නේද? ජලයේ අන්තර්ගත වෙලා තියෙන පුළුවන් පුතේ මේවා. නේද පුතේ නේ අපි දන්නවා විවිධ හේතු නිසා මේ රසායනික ද්‍රව්‍ය මේවා මේ බැරලෝහ කියනවා පුතේ අපි දන්නවා මේ ආහාර දාම ජාල හරහා මිනිසාගේ ශරීරයට එකතු වෙන්න පුළුවන් පුතේ. ඉතින් ඒක මේවා දරුණු සෞඛ්‍ය ගැටලු ඇති කරන්න පුළුවන් පුතේ පිළිකා තත්ත්ව ඇති කරන්න පුළුවන්. ඉතින් බලන්න විශේෂයෙන් බොහෝ රසායනික ද්‍රව්‍ය ගොවිපළේ ඉඳන් ආහාර සකසන කම්මලට පුතේ පැමිණෙන්නේ කොහොමද? පාරිභෝගිකයන් වෙතට සංසරණීතා පහසු මේ අපි දන්නවා ද්‍රව්‍ය මාධ්‍ය ඔස්සේ තමයි පුතේ මේවා එන්නේ. right හරි. එතකොට උදාහරණයක් විදිහට බොහෝ කාබනික රසායනික අපද්‍රව්‍ය කියන්නේ බැරලෝහ තෙල් වල ද්‍රාව්‍ය වෙනවා පුතේ. ඒක නිසා මේ අපද්‍රව්‍ය ඉතා පහසුවෙන් තෙල් මාධ්‍යයක් කරහා ආහාරයට එකතු වෙන්න පුළුවන්. විශේෂයෙන් එක සැලකිලිමත් වෙන්න. එහෙනම් අපි බලමු බොහෝ රසායනික ද්‍රව්‍ය ගොවිපළේ සිට ආහාර සකසන කම්මල හරහා තමයි පාරිභෝගිකයන් විදිහට සංචරණය වෙන්නේ. ඉතා පහසු ද්‍රාව්‍ය මාධ්‍යයන් ඔස්සේ මේවා එන්නේ. බොහෝ කාබනික රසායන අපද්‍රව්‍ය බැරලෝහ තෙල් වල ද්‍රාව්‍ය වන බැවින් පුතේ එම අපද්‍රව්‍ය ඉතා පහසුවෙන් තෙල් මාධ්‍යයක් කරහා ආහාරයට එකතු වෙනවා. මෙවැනි අපද්‍රව්‍ය ශරීරගත වූ පසු ඉතා පහසුවෙන් ශරීරයට අවශෝෂණය වන්නේ දේහය තුළදී එවන් හිතකර පරිසරයක් පවතින නිසා. right අධික විශේෂයික ද්‍රව්‍ය පුතේ මේවා. සමහර ආහාර ද්‍රව්‍ය වලත් කෙලින්ම මේවා පුතේ දැන් අපි ඇත්තටම ගත්තාම සමහර මත්ස්‍ය ආහාර දැන් ගත්තාම ප්‍රෙස් ෂෝට් වගේ ගත්තාම මේ වගේ විශේෂයෙන්ම මේ තුලට අපි දන්නවා විවිධ හේතු නිසා පුතේ ගම් වතුර නේද පුතේ අධික වර්ෂාපතනයේ හේතුවෙන් අපි දන්නවා මේ කුසිබිම් වගාබිම් ඕලින් ඒ වගේම ගලාගෙන ජලයේ පුතේ මේ අපි දන්නවා පරිසරයේ මත එකතු වන විවිධ කර්මාන්ත ශාලාවලදී පරිසරයේ මත ගොඩබිම එකතු වන බැරලෝක පුතේ මේ ජලයත් එක්ක පුතේ දිය වෙලා මේවා ජලයත් එක්ක ජලාශ වලට ආවට පස්සේ පුතේ මේවා මත්ස්‍යයන් තුළට මත්ස්‍යයන්ගේ ශරීර තුළට ගම ඇතුළු වෙන නිසා අපි මත්ස්‍යයන් අනුභව කරනවානේ ආහාර ඉතින් ඒකත් අපිට මේ හරහා පුතේ අපිට මේවා විවිධ රෝගාබාධ ඇති කරන්න හේතු වෙනවා පුතේ මේ මත්ස්‍ය ආහාර අපි ලබා ගැනීම නිසා. ඉතින් ඒවා අනුභව කිරීමෙන් අපිට මේ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සමහර මත්ස්‍යයන් තුළ මේ හෙවි මෙටල් බැරලෝහ අන්තර්ගත වෙන්න පුළුවන්. ඉතින් මේ මත්ස්‍ය අපනයනය කරන සමාගම් වල මේ බැරලෝහ සදාහත්
පරීක්ෂාවන් සිදු කරනවා පුතේ. විශේෂයෙන්ම මර්කරි සහ කැඩ්මියම් සඳහා මේවා සඳහා පරීක්ෂාවන් සිදු කරනවා. මේ ලෙඩ් වලට විශේෂයෙන්ම මේ බැරලෝහ සඳහා පුතේ පරීක්ෂාවන් සිදු කරනවා. ඒ කර්මාශාලාවලත් ඒ ආහාර මේවා අන්තර්ගත නොවන බව තහවුරු කරගෙන තමයි පුතේ ඒවා අපනයනය සඳහා යොදා ගැනීම සිදු කරන්නේ. රයිට්. ඒකත් විශේෂයෙන් කියන්නේ. රසායනික ආපදා. මේ රසායනික ආපදා සඳහා උදාහරණ ටිකක් පුතේ. පලිබෝධනාශක අවශේෂ. රයිට්. අපි කිව්වා පාම්ශු වෛද්‍ය බෙහෙත්, ඒ කියන්නේ සතුන්ට පශු වෛද්‍ය බෙහෙත් පුතේ. රයිට්. වෙටනරි ට්‍රීට්මන්ට් කරනකොට ඒ සතුන් සඳහා ලබා දෙන බෙහෙත් වර්ග තියෙනවා පුතේ. ඒවත් මේ රසායනික ආපදා විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ මේ පලිබෝධනාශක අවශේෂ. රයිට්. ඒ වගේම පාම්ශු වෛද්‍ය බෙහෙත් පුතේ. මෙන්න බැරලෝහ, ඊයම්, රසදිය, කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය පුතේ. ආහාර ආදේශක, රසකාරක, වර්ණක, සංරක්ෂක. ආහාර සංරක්ෂණය සඳහා භාවිත කරන ද්‍රව්‍ය පුතේ. අපිට මෙන්න මේ දේවල් රසායනික ආපදා විදිහට හඳුන්වන්න පුළුවන් උදාහරණ පුතේ. රසායනික ආපදා සඳහා නිදසුන් මතක තියාගන්න. හරි. රයිට්. මේ රසායනික ආපදා අතර බැරලෝහ ඉතා ප්‍රබල ස්ථානයක් ගන්න අතර ඇතැම් විට දූෂිත ජල ප්‍රභව ඔස්සේද මේවා ආහාර වලට එකතු වෙයි. ඒක තමයි මම විස්තර කළා දුන්නේ පුතේ. දූෂිත ජල ප්‍රභව ඔස්සේ මේවා ආහාර වලට එකතු වෙන්න පුළුවන් කියලා. දූෂිත ජල ප්‍රභව රයිට්. ඒවා හරහා ප්‍රෙෂර් මාළු හරහා එන්න පුළුවන්. මිරිදී මස්වැන් හරහා. එහෙනම් මේ රසායනික ආපදා අතර බැරලෝහ ඉතා ප්‍රබල ස්ථානයක් ගන්නවා පුතේ. ඉතින් සමහර ඇතැම් විට දූෂිත ජල ප්‍රභව ඔස්සේද මේවා ආහාරවලට එකතු වෙන්න පුළුවන්. මෙම අපද්‍රව්‍ය දේහයේ විවිධ පරිවෘත්තීය ක්‍රියාවලට අහිතකර බලපෑම් එල්ල කරනු ලබන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙසට පුතේ අපි කිව්වා වගේ පිළිකා වැනි භයානක තත්ත්වවලට ගොදුරු වීමේ අවදානමක් මිනිසාට ඒවා පරිහරණය කරන පාරිභෝගිකයාට ලක්වීමට ප්‍රබල වශයෙන් ඉඩ තියෙනවා පුතේ. ප්‍රබල වශයෙන් ඉඩ තියෙනවා. රයිට්. ඒක මතක තියාගන්න. හරි. අපි භෞතික ආපදා ටිකත් ඔහොම කතා කරමු පුතේ. භෞතික ආපදා විදිහට අපි හඳුන්වන්නේ මේකත් අපි කියලා තියෙන්නේ ආහාරයට බාහිරින් එකතු වන පිටතින් එකතු වන ද්‍රව්‍ය පුතේ. හරි. ඉතින් භෞතික ආපදා විදිහට ආහාරයට බාහිරින් එකතු වෙන්න පුළුවන් මේ අජෛවීය ද්‍රව්‍ය තමයි පුතේ. ජීවී නොවන ශාක සතුන් ශුද්ධ ජීවී නොවන නේද පුතේ? ජීවී නොවන අජෛවීය ද්‍රව්‍ය පුතේ අපිට හඳුන්වන්න පුළුවන් මේ භෞතික ආපදා විදිහට. බලන්න පුතේ. භෞතික ආපදා ලෙස බාහිරින් ආහාරයට එකතු විය හැකි අජෛවීය ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. පිටතින් එකතු වෙන්න පුළුවන්, බාහිරින් එළියෙන් එකතු වෙන්න පුළුවන් දූවිලි වගේ දේවල් පුතේ, වීදුරු කැබලි නේද පුතේ? මෙවැනි දේවල් පුතේ අපිට හඳුන්වන්න පුළුවන් භෞතික ආපදා විදියට. දූවිලි, ලෝහ කැබලි, ප්ලාස්ටික් කැබලි, වීදුරු, වැලි නේද පුතේ? ලී, රෙදි, ඇසුරුම් ද්‍රව්‍ය, ඇන, කෙස්, නිය, ගල් කැබලි වගේ දේවල් නිසා මේවා මේ ආහාරයට එකතු වෙන්න පුළුවන් භෞතික ආපදා විදියට දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් බලන්න මොනවද මේ භෞතික ආපදා පුතේ? දුහවිලි පුතේ ආහාර නිරාවරණය කරලා තියෙන නේ පුතේ. ආවරණ රහිත ආහාර වීදි වල තියෙන පුතේ මේවා නේද පුතේ? කෙලින්ම දුහවිලි මේ එකතු වෙන්න පුළුවන් මේ ආහාර ද්‍රව්‍ය වලට. ඒ වගේම ලෝහ කැබලි ආහාර වලට එකතු වෙන්න පුළුවන් පුතේ. ඉතින් මේ වගේ දේවල් ආහාර වල තිබ්බ අවස්ථාත් ඔබට ගෙනලා තියෙන ආහාර වල මේ දේවල් තිබිච්ච අවස්ථාත් ඔබට මේ ඇන තිබ්බ අවස්ථා කෙස් ගස් නේද පුතේ? නිය ගල් තිබිලා මේ ආහාර වල අපිට ආහාර අනුභව කරන්න ගියපු අවස්ථාවලදී මේ දේවල් ඔබේ ජීවිතේ ඕන තරම් මේවා අත්විඳලා ඇති ඔබ. ආහාර ගන්න ගියපු ආහාර ඉතින් සකසන ලද ආහාර අනුභව කරන්න ගියපු අවස්ථාවකත් මේ ආහාර ව්‍යංජන වල මෙවැනි දේවල් තිබිලා ඔබ පැමිණිලි කරලත් ඇති අනිවාර්යයෙන්. ඉතින් මේ වගේ දේවල් මේ දේවල් එකතු වෙන්න පුළුවන් මේ භෞතික ආපදා පුතේ ආහාරයට එකතු වෙන්න පුළුවන්. එහෙනම් දුහවිලි, ලෝහ කැබලි, ප්ලාස්ටික් කැබලි තියෙන්න පුළුවන් පුතේ, වීදුරු, වැලි, රයිට්. ඒ වගේම ලී, රයිට්. වීදුරු දෙපළක තියෙනවානේ. රෙදි, ඇසුරුම් ද්‍රව්‍ය, මේ ආහාර ඇසුරීම සඳහා ඇසුරුම් ද්‍රව්‍ය ඇන තියෙන්න පුළුවන් පුතේ, කෙස් භාවිතා කරන අයගේ, නිය, ගල්. ඉතින් මේ අපි දන්නවා විශේෂයෙන්ම ඊළඟ අපි කතා කරන්න තියෙන ඒකේ මේ ආහාර කළමනාකරණ තත්ත්ව කළමනාකරණ පද්ධතිය ප්‍රමිති ගැන කතා කරද්දී HACCP වගේ කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක වීමට පෙර අවශ්‍ය වැඩ පිළිවෙළවල් විදිහට ඒවා ක්‍රියාත්මක වෙන පෙර කර්මාන්තශාලාවල ආහාර නිෂ්පාදනය වන අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතු ප්‍රමිති විදිහට පුතේ අපි දන්නවා GMP good manufacturing practice, ඒ වගේම GHP good hygienic practice යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත්, අපි good manufacturing practice යහ නිෂ්පාදන පිළිවෙත්, ඒ වගේම GAP GAP එක යහ
කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරනකොට පුතේ අපි දන්නවා විශේෂයෙන්ම මේ කර්මාශාලාවක මේ හයිජිනික් ගැන කතා කරද්දී සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් ගැන කතා කරද්දී ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාව තුළ මේ සේවය කරන කර්මාශාලාවේ සේවකයන් ගත්තොත් ඔවුන්ට අනිවාර්යෙන් මේ හයිජිනික් ප්‍රැක්ටිස් අනුගමනය කරන්න වෙනවා. කර්මාශාලාවට ඇතුළු වෙනකොට පුතේ ප්‍රොවින්සියක ඇතුළු වෙනකොට අපි දන්නවා ඒගොල්ලෝගේ දෑත් හොඳට සබන් දාලා නැත්නම් අපි දන්නවා අපි විෂ බීජනාශක ද්‍රව්‍ය සැනිටයිස් යොදලා මේ සබන් පුතේ දෑත් පිරිසුදු කරගෙන යන්න ඕනේ පුතේ. රයිට් දෑත් පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය මගින් හොඳට දෑත් පිරිසුදු කියලා ඒ ටැප් අතින් අල්ලන්න බෑ. කකුලෙන් මෙහෙම ප්‍රෙස් කරපුවම වතුර එනවා. කකුල වෙතර ගත්තාම ඒවා ඔටෝමැටිකලි ඒවා වැහෙනවා පුතේ. ඊට පස්සේ ඒවා අපි තෙත මාතු කරගෙන වෙනම පේපර් ටවල්ස් භාවිතා කරලා ඒ වගේම ෆුඩ් බාත් එකකට බහැලා යන්න ඕනේ. ෆුඩ් බාත් එකකටත් බහැලා යන්න ඕනේ. ඒකට එයා කර්ටන් එකක් තියෙනවා. එයා කර්ටන් එකක් කරා තමයි යන්න ඕනේ. වෙනම ඒ සඳහා විශේෂිත ඇඳුමක් තමන් සාමාන්‍ය භාවිතා කරන්න නැති ඇඳුමක් ඒප්‍රන් එකක් යොදලා ඒ කර්මාන්තශාලා තුල භාවිතා කරන ඇඳුමක් අදින්න ඕනේ පුතේ. ඒ වගේම හිසකෙස් ආවරණයන පරිදි සම්පූර්ණයෙන් කොණ්ඩේ හොඳින් බැඳලා තියෙන අය නම් කොණ්ඩ කාන්තාවන් නම් හිසකෙස් සම්පූර්ණයෙන් ආවරණ පරිදි හෙයා නෙට් එකක් දාන්න. පිරිමි පුද්ගලයන් නම් කොණ්ඩේ කොටට කපලා තියෙන්න ඕනේ පුතේ. කරාඹු වගේ දේවල් දාන්න බෑ කර්මාන්තශාලාව ඇතුළට යද්දි. ඉතින් එල්ලෙන කරාඹු දිස්පි වගේ දේවල් දාන්න බෑ. අත්වල ඔරලෝසු ඒ වගේම මේ අපි දන්නවා නූල් වගේ පටි විවිධ පළඳලා ඒවා දාන්න බෑ පුතේ. ඒවා තියලා ගිහිල්ලා තප් තියවලා ඊට පස්සේ ඇවිල්ලා එළියට යනකොට දාගන්න පුළුවන්. මේ පුතු හොඳට කොටට කපලා තියෙන්න ඕනේ පුතේ. රයිට් රැවුල් කොණ්ඩ හොඳට කපලා එහෙම තියෙන්න ඕනේ මේ හිසකෙස් ඇතුළේ වෙන්නේ නැති වෙන්න. ඒ වගේම කර්මාන්තශාලාවේ ඇතුළේ වීදුරු සහිතව ආවරණය කරන බල්බ තියෙන්න බෑ පුතේ. ප්ලාස්ටික් වලින් මේ බල්බ ආවරණය කරලා තියෙන්න ඕනේ පුතේ. බිඳලා එහෙම බිඳීමක් ඇති වුණොත් එහෙම ඒ වගේම බිත්ති පිරිසුදු කරන්න පුළුවන් ආකාරයට තියෙන්න ඕනේ. ඒ වගේම ලී කටින් බෝඩ් වගේ දේවල් අපි ලී වලින් හදපු ඒවා මේස භාවිතා කරන්නේ මලනකොන වාණය වලින් සකසන ලද මේස තමයි මුතේ භාවිතා කරන්නේ. ඉතින් එවැනි ක්‍රමවේද තියෙනවා. යන්ත්‍ර සූත්‍රات මලනකොන වාණය වලින් සකස් කරලා තියෙනවා. සකස් කරපු දේවල් ඉන්න ඕනේ පුතේ. අපි හයිජෙනික් ගැන කතා කරද්දී මේ good manufacturing practice ජහ නිෂ්පාදන පිළිවෙත් ගැන කතා කරද්දී ඒවා ගැන කතා කරනවා. ඒ වගේම මේ සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය සේවකයන්ට මෙඩිකල් එකක් කරන්න ඕනේ. ඒ වගේම රෝගයකට ගොදුරු වෙච්ච අය පහුගිය කාලේ බෝවන රෝගයකින් පෙළෙන රෝගීන් ඉන්නවා නම් ඒගොල්ලෝ කර්මාන්තශාලා තුල ඇතුළු කරගන්නේ නැහැ. පිටින් කවුරු හරි කට්ටිය එනවා නම් ඒගොල්ලෝ පසුගිය කාල වකවානුව තුළ රෝගයකට ඒ වගේම බෝ වෙන රෝග තත්ත්වයකට පාත්‍ර වෙච්ච කට්ටියද ඒගොල්ලන්ගේ ඒ හිස්ටරි එක විස්තර අහලා නේද ඒවා සම්බන්ධයෙන් තොරතුරු වෙනම ෆිල් කරගෙන තමයි ඒගොල්ලෝ ඇතුළු කර ගැනීම සිදු වෙන්නේ. කාටවත් ඇතුළතදී අර කියන අපි තහනම් දේවල් පාවිච්චි කරන්න බෑ. විසිතුරු මෙවලම් ආදී දේවල් කරාඹු ඒවා දේවල් දාගෙන කර්මාන්තශාලා තුළට ඇතුළු වීමක් ප්‍රොසෙස් එකට ආහාර නිෂ්පාදනය සිදු වෙන ස්ථානට ඇතුළු වීමට හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා ඒව මගින් මේ භෞතික ආපදා අවම කර ගැනීමත් අපේක්ෂා කරනවා පුතේ. එතකොට එහෙනම් මෙන්න මේ භෞතික ආපදා සඳහා උදාහරණ ටිකයි පුතේ අපි මෙතන දොර පුතාලත් එක්ක පැහැදිලිවම සඳහන් කරේ. හොඳයි පුතා අපි ඉදිරියට යමු. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේ විකිරණශීලී ආපදා පුතේ. මේ විකිරණශීලී ආපදාට උදාහරණයක් තමයි මේ ෆුකුසිමා ව්‍යසනයත් සමග පුතේ මේ මුහුදු මාළු වලට විකිරණ මුසු වීම. ඉතින් මේක ඉතාම දරුණු ඛේදනීය අවස්ථාවක් පුතේ මේ ලෝකයේ සිද්ධ වෙච්ච මේ ෆුකුසිමා ව්‍යසනයත් සමග පුතේ මුහුදු මාළු වලට මේ විකිරණ මුසු වීමේ ක්‍රියාවලිය ගැන විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් ප්‍රධාන ප්‍රසිද්ධ උදාහරණයක් ඉතින් මේ විවිධ හේතු සාධක නිසා පුතේ මේ ආහාර වලට විකිරණශීලී ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් පුතේ. විෂ විකිරණශීලී මේ කියන්නේ රේඩියේෂන් අපි දන්නවා විකිරණශීලී ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් පුතේ. මේවා අපි දන්නවා දැන් ඇත්තටම මේ විකිරණශීලී ප්‍රතිකාර කරනවා ආහාර පරිරක්ෂණ ක්‍රියාවලදී. අපි කියනවා ප්‍රවිකිරණය අපි ඒකත් කතා කරලා ඉවර. නමුත් මේ වාගේ සීමාවන් ඒ රෙඩ් අගයන් අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. සමහර සීමාවන් තියෙනවා පුතේ. මේවා අපි ක්ෂණිකව දිනක් තුල මරණය සිද්ධ වෙන්න පුළුවන් පුතේ. මාසයක් තුල මරණය සිදු වෙන්න පුළුවන්. සතියක් තුල මරණය සිදු වෙන්න පුළුවන්. ක්ෂණිකව මරණය සිදු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා පුතේ. මේ මොකද මේවාට මේ රෙඩ් ප්‍රමාණ මේවා නිරාවරණය කරන ලබන. ඉතින් මේ විවිධ ශුද්‍ර ජීවීන් විනාශ කරන්න යොදා ගන්න මේ විකිරණ අපි දන්නවා ඒ සීමාවන් අනුව භාවිතා කිරීම තමයි පුතේ වැදගත් වෙන්නේ. ඉතින් මේ සීමා දැනගෙන ඒවත් එක කටයුතු කරන්න ඕනේ. විකිරණශීලීතාවය ගැන කතා කරද්දී ඉතාම අහිතකරයි මේ විකිරණශීලී දේවල් පුතේ. ආහාරවල අපි කලිනුත් කිව්වා අර කිරිපිටි වල මේ විකිරණශීලී ද්‍රව්‍ය අන්තර්ගතයි අධික ලෙස අන්තර්ගත කරලා තියෙනවා කියලා ගැටලුවක් ආපු දවස්වල කිරිපිටි වෙළඳාපොළ වලට එන එකත් නතර වෙලා තිබ්බා. භාවිතයත් නතර කරලා තිබ්බා. ඊට පස්සේ ලංකාවේ ප්‍රධාන පරීක්ෂණ ආයතනයක් තමයි පිළිගත්ත ලෝකෙම පිළිගන්න මේ ITI ආයතනය මගින් පරීක්ෂාවට ලක් කරාට පස්සේ තමයි මේ වගේ ඒ අහිතකර රසායනික ද්‍රව්‍ය නැත්නම් විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු නැහැ කියලා තහවුරු කරගත්තට පස්සේ තමයි පුතේ ඒවා භාවිතයට නැවත ඉඩ දීම ලබා දීම සිදු කරනු ලැබෙන්නේ. එහෙනම් මේකත් මෙවැනි අවස්ථාවක් විකිරණශීලී ආපදා සඳහා උදාහරණයක්. මේ ෆුකුසිමා ව්‍යසනයත් එක්ක මේ මුහුදු මාළු වලට මේ විකිරණ මුසු වීමේ ක්‍රියාවලියත් එක්ක ඒ ඇති වෙච්ච දේවල්. ඉතින් ඒක නිසා මේ විකිරණ මුසු වීම සම්බන්ධයෙන් මේ විකිරණශීලී ද්‍රව්‍ය
විවිධ හේතු නිසා පුතේ ආහාරයට එකතු වෙන්න පුළුවන්. ඒකත් අවදානම් සහගත තත්ත්වයක්. ආහාර වලට විකිරණශීලී ආපදා එකතු වීමත් විශේෂයෙන්ම සලකන්න පුළුවන් පුතේ. මේ ආපදා තත්ත්වයක් විදිහට ආහාර වලට හානි කර වෙන්න පුළුවන්. ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවයට බරපතල ගැටලුවක් වන කරුණක් විදිහට හඳුන්වන්න පුළුවන් පුතේ. හොඳයි පුතේ, අපි විශේෂයෙන්ම මේ එකකේ ආරම්භක මේ කොටසෙන් කතා කරේ දුවල පුතාලත් එක්ක මේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවයට බලපෑම් ඇති කරන්න පුළුවන් විවිධ හානි කරන්න පුළුවන් පුතේ අපි ආපදා තත්ත්වයන් ගැන දුවල පුතාලත් එක්ක ප්‍රධාන වශයෙන් කතා කරේ. අපි බලාපොරොත්තු වෙනවා මේ එකකේ ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක සම්බන්ධ බලාපොරොත්තු වෙනවා.